අයයි අපි 10ක් වගේ වෙනකන් ඉඳලා පටන් ගමු. අපි ගිය සැරේ කතා කරේ මහ බැංකුවේ කාර්යයන් තමයි අපි පටන් ගත්තේ. මහ බැංකුවේ කාර්යයන් මොනවද කියන එක කතා කරේ. ඒකෙන් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියන එකයි මම හිතන්නේ සංචිත කළමනාකරණය කියන දෙක තමයි අපි කතා කරේ. ඒක මුදල් ප්‍රතිපත්තිය ගැන දන්නවා මේක නිසා අද මම කැමති ප්‍රශ්නයක් දෙකක් කතා කරන්න. මේක මේ මහ බැංකුවේ ඇතුලේ මහ බැංකු කටයුතු සම්බන්ධයෙන් කියන ප්‍රශ්න පත්‍රයකින් අපේ මේකට අදාළ කොටසක් මම කරන්න කැමතියි. ඉස්සෙල්ලා මතක් කරගන්න ඉන්න ඔයගොල්ලෝ මුදල් ප්‍රතිපත්තිය එහෙම මේ ගැන අවබෝධයක් තියෙන නිසා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියනවා. හරි. දැන් මේ ටියුට් එක නෙමෙයි අනිත් කට්ටිය එනකන් අපි පොඩ්ඩක් ප්‍රශ්න දෙක තුනක් කතා කරමු. පහත දැක්වෙන වාක්‍ය සත්‍ය අසත්‍ය හෝ අවිනිශ්චිත දැයි සඳහන් කරන්න. එහෙනම් මොනවද සත්‍යද අසත්‍යද අවිනිශ්චිතද කියලා කියනවා. ඔබගේ හේතු කෙටියෙන් දක්වන්න. නිවැරදි හේතු දැක්වීම සඳහා පමණක් ලකුණු දෙනු ලැබේ කියලා තියෙනවා. ඒක කවිද? අද මොනවද තියෙන්නේ? අද මොනවද තියෙන්නේ සෙන්ට්‍රල් බැංකින්ද? අනිත් ඒවාට රයිට් ඒ හින්දා අඩු ඒක තමයි වෙනදා ඉන්නවා අද 7යි ඉන්නේ. අද අඩු වෙන්න පුළුවන්. හරි. ඒක තමයි මේ 7යි ඉන්නේ ක්ලාස් එකේ. මම මේ කට්ටියට කරගෙන යන්නම්. ප්‍රශ්න ටිකක්. හරි thank you. හරි අද විභාග නිසා සමහර විට පරක්කු වෙයි කියලා කියනවා. නෙමෙයි මේ නැතුව ඇති කියලා. ඒ හින්දා අපි මේ ප්‍රශ්නේ බලමු ඉස්සෙල්ලා. එතකොට මේකේ 1 කියනවා උද්දමනය පහළ යෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සිය මුදල් මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කළ යුතුය. මොකක්ද අපේ ප්‍රශ්නේ? උද්දමනය පහළ යෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කළ යුතුය. මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරන්න. මොකද්ද මේකට බලන්න උත්තර වැරදුනාට කමක් නැහැ අපි try එකක් දෙමු. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ඔයාලා බලන්න අදහස් කියන්නේ අද ක්ලාස් එකෙත් පොඩ්ඩයි ඉන්නේ. ඒක නිසා බලන්න ඔක්කොම දෙනා කතා කරන්නේ. එතකොට උද්දමනය පහළ යෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කළ යුතුයි කියලා තමයි මේක තියෙන්නේ. බලන්න කියන්න කවුරු හරි උත්තර මොකක්ද ඔයගොල්ලන්ට හිතෙන්නේ? දැන් අපෙන් ලියන ප්‍රශ්නෙට පුළුවන්. ඔව් සුජිත් කියන්නේ. ඔව් උද්දමනය පහළ යනවා නම් අනිවාර්යයෙන්ම මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ භාණ්ඩ හා සේවාවල මිල පහළ යනවා නම් ඒකට උද්දමනය පහළ යාමක් සිදුවන්නේ. ඒකට මහ බැංකුව මැදිහත් වෙනවා. උද්දමනය නැවත ඇති කරලා මොකද මහ බැංකුවේ අරමුණ තමයි උද්දමනය පහළ හා ස්ථායි මට්ටමක පවත්වාගෙන යාම. ඒකට ඒක නිසා නැවත උද්දමනය යථා තත්ත්වයකට ගේන්න නම් මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කරන්න ඕනේ. ඒක නිසා ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් සෙට් කරන්න. ඔයාගේ උත්තරේ හරියටම හරි. දැන් ඒ ගොඩක් ඔයා කිව්වේ ලෝකේ දියුණු රටවල් වල කාර්මික දියුණු රටවල් වල ඇමරිකාව, එංගලන්තය, ජපානය, යුරෝපය වගේ රටවල්. ඒක ඇත්ත. ඔයා කියන විදිහට එයාලගේ උද්දමන ඉලක්කයක් පවත්වාගෙන යනවා 2% වගේ. ඊට වඩා පහළ නම් මුදල් සැපයීම කියන උද්දමන ඊට වඩා අඩු නම් මුදල් සැපයීම වැඩි කරන්න. දැන් අපි වගේ රටක ගත්තොත් තව උත්සාහයක් කරන්න ශ්‍රී ලංකාව වගේ රටක ගත්තොත් උද්දමනයේ පහළ යනවා නම් වැරදුනාට කමන්නේ වගේ උත්තරේ හරියට දියුණු රටවල මම කියලා තියෙන දේවල් වල හැටියටත් හරි. හොඳයි දැන් බලන්න කියන්නේ අපි වගේ රටක තත්ත්වය අරගත්තොත් මොකද්ද මේකට ඇඩ් වෙන්න ඕන කරුණු? ඔයාම උත්සාහ කරන්න බලන්න. ඒක වෙන කෙනෙක් උත්සාහත් කරන්න. මේක අපි සාකච්ඡාවක් කියන්නේ ප්‍රශ්න නිසා. උත්සාහයක් කරන්න.
මෙහෙම හිතෙන්නේ නැද්ද දැන් අපි අර කොටු තුනක් ඇන්දා. ඒ කොටු තුනේ මොකද්ද අපි කිව්වේ? මුල් එක කිව්වා මූලික ඉලක්කය. අපේ මූලික ඉලක්කය මොකද්ද? අපේ මුදල් සැපයුම් වල මුදල් ප්‍රතිපත්තිය තුල මොකද්ද අපේ මූලික ඉලක්කය? මොකද්ද මූලික ඉලක්කය? ආර්ථික මිල ස්ථායීතාවය. ඒක අපේ අවසාන අරමුණ. අපි අර කොටුවක් ඇඳලා හරිද? මම පොඩ්ඩක් ඉන්න එක අඳින්න නැවත. මොකද ඒවා අමතක කරන්න බෑ අපිට. ඔයාලට බෝඩ් එක පේනවා ඇති. මෙහෙම ගත්තොත් අපි මෙහෙම කියලා ගත්තා. මේක ගත්තා මූලික ඉලක්කය. අතරමැදි ඉලක්කය. අවසාන අරමුණ කියලා. හරි? මූලික ඉලක්කයේ විදිහට මම කිව්වා AWCMR අන්තර්බැංකු ඊක්ෂණ පොලිය. ඊළඟට අතරමැදි විදිහට ඉලක්කය M2B හා මැදි දිගු කාලීන පොලිය අනුපාතය. අන්න අවසානයේදී අපි කිව්වා මිල ස්ථායීතාව ආර්ථික ස්ථායීතාව. හරිද? දැන් මේ ගැටලුව තුල කියන්නේ මොකද්ද? අපේ උද්දමනය හරි උද්දමන අපේක්ෂාව හරි ගොඩක් අඩුයි. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ විදිහට අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට අපි මිල ස්ථායීතාව අරමුණ ළඟා කරගෙන ඉවරයි. මිල ස්ථායීතාව අරමුණ ළඟා කරගෙන ඉවරයි. ඒකයි අපිට මේ උද්දමනයේ පහළ මට්ටමක පවතින්නේ. එහෙනම් අපි මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තොත් නැගීන ආර්ථිකයක් ගත්තොත් අපි අපේ මේ ආර්ථික ස්ථායීතාවට වැඩි වැදගත්කමක් දෙන්න ඕන. එහෙනම් ආර්ථික ස්ථායීතාව ඇති කරන්න නම් මොකද්ද කරන්න ඕන? පොලි අනුපාතික අඩු, මුදල් සැපයුම වැඩි. ඒ කියන්නේ ණය ගලා යන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්න ඕන. තේරුණාද එතන? එහෙනම් එතකොට තමයි ආයෝජන වැඩි වෙලා, يعني ඉස්සලම පාරිභෝජන ණය ගන්නවා. එයාලා ඉල්ලුම වැඩි කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ විදිහට යාලා ඉල්ලුම වැඩි කරනකොට ආයෝජකයාට ඒක උත්තේජනයක්. ආයෝජකයෝ කැමති වැඩිපුර ආයෝජනය කරන්න. එහෙනම් ආයෝජනය කරපුවාම මේ විදිහට මොකද්ද වෙන්නේ? සේවා නියුක්තිය නිමවුම් මට්ටම වැඩි වෙනවා. ඒක අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මේ ආර්ථික ස්ථායීතාව අරමුණ ළඟා කරගන්න. දැන් අපි කතා කරනකොට කියනවා දැන් උන්නත් ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා අපි 4ක් 6ක් අතර උද්දමන අනුපාතිකය පවත්වාගෙන යනවා. මැදිකාලීනව ඒ මට්ටමේ තියෙනවා. එහෙනම් අපේ උද්දමනේ අපේ ඉලක්කගත මට්ටම් වල පවත්වා ගන්නවා නම් අපි කරන්න ඕන අපේ
ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ නම් ඍණ වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ නම් 2.7ක විතර තියෙන ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න. ඒ කියන්නේ අපිට පොටෙන්ෂල් එක අපිට 100ට يعني යන්න පුළුවන් 5.3කට විතර ගිය අවුරුද්දේ දත්ත වලට අනුව 2.7යි. එහෙනම් අපිට ඍණ නිමවුම් පරතරයක් තියෙනවා. එහෙනම් ඍණ නිමවුම් පරතරයට පිළියම තමයි මොකද්ද ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා පුළුවන් තරම් අපේ ආර්ථික වර්ධනය වැඩි කරගන්න ක්‍රියා කරනවා. ඒකට වඩා හොඳ පරිසරයක් තියෙනවා උද්දමනය අඩු නම්. ඒක උද්දමනය අඩු නම් නාමික පොලි අනුපාතික වුණත් අපිට දන්නවා පොලි නාමික පොලි අනුපාතිකයේ සමානයි නියම පොලිය දන්න උද්දමන අපේක්ෂා. ඔන්න ඔය දේවල් තමයි මේ ප්‍රශ්නයේ තුල වටේ කරකෙන්නේ. ඒකට අන්න ඒක අපිට වැදගත් වෙනවා ඒ වගේ දේවල් කතා කරනකොට. හරි. දැන් අන්න ඒ වගේ ඔයාලට උත්තරයක් හරි ගස්ස ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් දැන් ඒ ටික මතක තියාගෙන අපි කතා කරුවොත් නැවතත් මොකද්ද උද්දමනයේ පහළ යෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කළ යුතුයි. එහෙනම් මේකට උත්තරේ තමයි නිවැරදි. මේක සත්‍ය අසත්‍ය අවිනිශ්චිතයි කියන්නේ කියලා. කියනවා මේක සත්‍යයක්. මොකද හේතුව අපි උද්දමනය පහළ මට්ටමක තියෙනවා නම් ඒ කියන්නේ පාලනය වූ උද්දමනයක්. එහෙනම් ඒ අවස්ථාවේදී මිල ස්ථායීතාවරම ළඟා කරගෙන තියෙන්නේ. එහෙනම් අපි මූලිකත්වයේ දෙන්න ඕන මේ ආර්ථික ස්ථායීතාවරම ළඟා කරගන්න. තේරුණාද ඒක? ඒකේ මොනවා හරි ගැටලු තියෙන අය කතා කරන්න. ඒකේ ගැටලු තියෙන අය කතා කරන්න. ගැටලු තියෙන අය කතා කරන්න. කොහොමද බොහොම අඩුයිනේ කතා කරන්නේ නැහැ. ඒකට ගැටලුවක් තියෙනවද තේරුණාද? ඔයාලට? තේරුණා සර්. තේරුණා. හරි. එහෙනම් අපි දෙවෙනි එකට යන් ඒකේ මහ බැංකුව විසින් දෛනික පදනම යටතේ සිදු කරන විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලි අනුපාතික අඩුවීමට හේතු විය හැකියි. ගොඩාක් අපිට සම්බන්ධ අපිට මේ ප්‍රශ්නේ ගොඩාක් වැදගත්. මුල් ප්‍රශ්නයත් එහෙමයි දෙවෙනි ප්‍රශ්නයත් එහෙමයි. ඔයාලගේ ප්‍රශ්න පත්‍රය තුල එන්නේ ඒ වගේ පොඩ්ඩක් එහාට මෙහාට හිතන්න තියෙන ප්‍රශ්න. එහෙනම් මේකේ ආපහු කිව්වොත් මහ බැංකුව විසින් දෛනික පදනම යටතේ සිදු කරන දෛනික පදනම යටතේ විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලි අනුපාතික අඩුවීමට හේතු විය හැකියි. බලන්න හිතන්නේ ඔයාලා ඒක ලියාගත්තත් කමන්නේ මොකද්ද මහ බැංකුව විසින් දෛනික පදනම යටතේ සිදු කරන විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලි අනුපාතික අඩුවීමට හේතු විය හැකියි. බලන්න හිතන්න පොඩ්ඩක් ඒ ගැන දැන් අපි දන්නවා විවට වෙළඳපොළ කටයුතු ගැන අපි හොඳටම කරලා තියෙනවා. ප්‍රතිමිලදී ගැනුම් ගැන ප්‍රතිවිකුණුම් ගැන දැන් පොඩ්ඩක් මතක් කරලා බලන්න කියන්නේ මොකද්ද එකකින් අදහස් කරන්න කියලා. මම විනාඩි දෙකක් දෙනවා හිතන්න. ගයනි ජයසිංහ බලන්න කියන්නේ මොකද්ද ඔයා මේ ගැන හිතන්නේ? බලන්න කියන්න මේකට හේතුව දිලක්ෂි නිමාෂා බලන්න කියන්නේ
මේ වෙනකොට ඔයාලා මේවා කරලා ඉවරයි සති දෙක තුනකට කලින්. එහෙම ප්‍රශ්නයක් ආවහම මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න දැනගන්න ඕන. නැත්නම් අපිට වෙන්නේ ඒ භාගෙදිත් ඔහොම හිත ඉන්නේ. සුරාජ් බලන්න කියන්නේ සුරාජ් වීරකෝන්. මොකද්ද මේකට හිතෙන්නේ? සුජිත් බලන්න ආපහු කියන්න බලන්න. පළවෙනි එකට උත්තර දුන්නා. මාව ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවා. එහෙනම් බලන්න කියන්නේ මොකද්ද මේකට හිතෙන්නේ? මේක ගොඩාක් ලේසි ප්‍රශ්නයක්. මේවා විභාගෙට එනවා අනිවාර්යෙන්ම. අපි කතා කරුවානේ මේක. මහ බැංකුව මොනවාද දෛනික පරිණාමය යටතේ විවට වෙළඳපොළ කටයුතු කියන්නේ? මහ බැංකුවේ දෛනික පදනම යටතේ සිදු කරන විවට වෙළඳපොළ කටයුතු කියන්නේ මොනවද? භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර බැංකු සුරකුම්පත් නිකුත් කිරීම ඒ වගේ. හරියටම හරි. ඒ කියන්නේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මහ බැංකු සුරකුම්පත් විකිණීම සහ නැවත මිලට ගැනීම. හරියට හරි. එහෙනම් එතකොට විකිණීමට අපි කියන්නේ මොකද්ද? විකිණීමට අපි කියන්නේ අපේ විවට වෙළඳපොළ කටයුතු වල භාෂාවෙන් කියන වචනේ මොකද්ද? රෙපෝ. කියන්නේ ප්‍රතිමිලදී ගැනීම. අමතක කරන්න බෑ ප්‍රතිමිලදී ගැනීම. ඊළඟට ඒව නැවත මිලට ගැනීමට අපි මොකක් කියලාද කියන්නේ? ප්‍රතිවිකුණු. අන්න හරි. එහෙනම් මහ බැංකුව ප්‍රතිමිලදී ගැනීම කියන්නේ මහ බැංකුව විසින් අර කියපු සුරකුම්පත් වෙළඳපොළට අලෙවි කිරීම ප්‍රතිමිලදී ගැනීම. එහෙනම් වෙළඳපොළ මොකද්ද කරන්නේ? මහ බැංකුවෙන් සුරකුම්පත් අලෙවි කරනකොට වෙළඳපොලේ අය මොකද කරන්නේ? බැංකු ඒකේ ආයෝජනය. එහෙනම් මහ බැංකුවට මුදල් එනවා ගලාගෙන වෙළඳපොලේ තියෙන ඒවා. එහෙනම් වෙළඳපොලේ ද්‍රවශීල අතිරික්තයක් තියෙනකොටද පූර්ණතාවයක් තියෙනකොටද ප්‍රතිමිලදී ගැනීම කරන්නේ? අතිරික්තයක් තියෙනවා. අන්න හරි. අතිරික්තයක් තියෙනකොට. එහෙනම් අතිරික්තයක් තියෙනකොට ඇයි මහ බැංකුව ප්‍රතිමිලදී ගැනීම කරන්නේ කියලා අහුවොත් මම තව කවුරු හරි සුරාජ් හරි try කරන්න. ඇයි එහෙම කරන්නේ? අතිරික්තයක් තිබුණොත් මොකද වෙන්නේ? වෙළඳපොලේ ද්‍රවශීලතාවය අඩු කරන්න තමයි. ඔව් වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු කරන්න කරන්නේ. අඩු කරන්නේ නැතුව තිබුණොත් මොකද වෙන්නේ? තව චුට්ටක් හිතන්න. AWCMR වලට මොකද වෙන්නේ? බරිට සාමාන්‍ය අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකයට මොකද වෙන්නේ? පහළ සීමාවට යනවා. පහළ සීමාවට යනවා. අන්න හරි. පොලි අනුපාතික කොරිඩෝරේ පහළ සීමාවට යනවා. දැන් තියෙන 4.5 සීමාවට යනවා. එහෙනම් ඒක කියන්නේ සීමාව ආසන්නයට යන්නේක වළක්වන්න නේද මහ බැංකුව එහෙනම් ප්‍රතිමිලදී ගැනීම කරන්නේ. දැන් ඒක තේරෙන්නේ නේද? ඒක නිසා එහෙනම් මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම කරන්නේ ඇයි? මේ වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට AWCMR
මේ පොලි කෙටි කාලින පොලි අනුපාතික කොරිඩෝරේ පහළ සීමාවට ආසන්න. ඒ කියන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ආසන්නයේදී අනේක බලන්න. හරි. එහෙනම් ප්‍රතිවිකුණුම් කරන්නේ. ප්‍රතිවිකුණුම් කරන්නේ කියන්නේ අර විකුණපු රැකුම් පත්‍ර නැවත මහ බැංකුව මිලට ගැනීම කරනවා. නැවත මිලට ගැනීම. ඇයි මිලට ගැනීම කරන්නේ? ද්‍රවශීලතාවය අඩු වෙලා AWCMR ඉහළ මට්ටමක තියෙනකොට. අන්න හරි. එහෙනම් අන්න දැන් අපිට ඒක අහුවුණා. එහෙනම් වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු වෙලා AWCMR ඉහළ සීමාවට ආසන්න වෙනවා. ඒ කියන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඒ කියන්නේ 5.5ට දැන් තියෙන තත්ත්වයට ආසන්න වෙන එක වළක්වන්න තමයි ප්‍රතිවිකුණුම් කරන්නේ. අර විකුණපු රැකුම්පත් නැවත මිලට ගන්න. දැන් ඒක අපිට තේරෙනවා. එහෙනම් ප්‍රතිමිලදී ගැනුම් කියන්නේ මහ බැංකුවේ වක්කමද්ද වගකීම. වක්කමද්ද වගකීම. try කරන්න. ප්‍රතිමිලදී ගැනුම් මොකද අපිට මේක හොඳටම ඔළුවට දා ගන්න ඕන. දැන් මට වගකීම. එහෙනම් මොකද මේ වගකීම පරිණත වුණාම තමයි ඒක මුදල් දෙන්නේ. ඊටකන් අපේ වගකීමක් මහ බැංකුව. එහෙනම් ඒ වෙනුවෙන් ගෙවන මිල මොකද්ද? පොලියක් ගෙවනවා නේ. වෙළඳපොළට ප්‍රතිමිලදී ගැනුම් යත්තේ පොලියක් ගෙවන. අපේ ප්‍රශ්න පත්‍රවල අහනවා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය ඔබ හඳුනාගන්නේ කෙසේ? ඔන්න එහෙනම් පිරිවැයක් තමයි මේ ප්‍රතිමිලදී ගැනුම් පිරිවැය. නේ? ඊළඟට නිත්‍ය තැන්පත් සඳහා ගෙවන පිරිවැය. ඒක ඔක්කොම පිරිවැය පොලි. එහෙනම් ඔන්න දැන් අපිට අවබෝධයක් තියෙනවා. එහෙනම් නිත්‍ය මේ ප්‍රතිවිකුණුම් කියන්නේ මහ බැංකුවේ වත්කමක්. ඒ වගේම මේ වෙනුවට එන්නේ ආදායම. දැන් අපි දන්නවා. හරි. දැන් මේ ප්‍රශ්නය දැන් බැලුවොත් මේ ප්‍රශ්නය දිහා මහ බැංකුව විසින් දෛනික පදනම යටතේ සිදු කරන විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම අන්තර් බැංකු ඒක්ෂණ මුදල් පොලි අනුපාතික අඩු වීමට හේතු විය හැකියි. ඒක ඇත්තද බොරුද? ඇත්තද බොරුද? ආයි පොඩ්ඩක් ප්‍රශ්නේ කියන්න සර්. මහ බැංකුව විසින් මේක ලියා ගන්න වල මොකද මේ ප්‍රශ්නේ මට ගොඩාක් වැදගත් ප්‍රශ්නයක් විදිහට මේක ලියා ගන්න. මහ බැංකුව විසින් දෛනික පදනම යටතේ සිදු කරන විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලි අනුපාතික අඩුවීමට හේතු විය හැකියි. ඔන්න ඕකයි කියන්නේ. මහ බැංකුව විසින් දෛනික පදනම යටතේ සිදු කරන විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලි අනුපාතික අඩුවීමට හේතු විය හැකියි. මේ ප්‍රශ්නය ගැන මොකද හිතෙන්නේ? අපි දැන් කතා කරා විවට වෙළඳපොළ කටයුතු ගැන. ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිවිකුණුම්. ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීම, ද්‍රවශීලතාව ලබා දීම ඉන්ජෙක්ට් කරන. AWCMR වලට බලපෑම ඔක්කොම කතා කරා. දැන් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. මම හිතන්නේ ඒක වැරදි කියලා. මොකද්ද? අඩු වෙන්නේ නෑ නේද සර් මේ. ඒ කියන්නේ විවට වෙළඳපොළ කටයුතු කිව්වහම මේ දෙකමයි තියෙන්නේ. මොනවද? ප්‍රතිමිලදී ගැනුණුයි ප්‍රතිවිකුණුයි. ඒක නිසා ප්‍රතිමිලදී ගැනුම් නැවැත්තුවොත් විතරයි
ප්‍රතිවිලදී ගැනුම් විතරක් නැවැත්තුවොත් විතරයි මේ විදිහට මේක පොලි අනුපාතික අඩු වෙන්නේ. නමුත් ප්‍රතිවිකුණුම් කියන විකට වෙළඳපොළ කටයුතු. ඒක නිසා මේ උත්තරේ අවිනිශ්චිතයි. මේක. මොකද හේතුව බැරි වෙලාවත් වෙළඳපොලේ මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම තුළින් පොලි අනුපාතික අඩුවීම හේතු වෙන්නේ මහ බැංකුව ප්‍රතිමිලදී ගැනුම් නැවැත්තුවොත් විතරයි. ප්‍රතිවිකුණුම් නැවැත්තුවා කියලා එක වෙනවා. ප්‍රතිවිකුණුම් කියන්නේ පොලි අනුපාතික ඉහළ යනවා. ඒක තේරුණාද ඔයාලට? බලන්න ආයෙ හිතන්න. හිතලා මට කියන්න ඔක්කොම දෙනා මට කියන්න ඕන තේරුණාද කියලා දැන්. මොකද අපි සෑහෙන වෙලාවක් ගත්ත මේක පැහැදිලි කරන්න. ඒක නිසා බලන්න කියන්න මේක තේරුණාද? ඒකේ පොඩ්ඩක් පැහැදිලි කිරීමකුත් එක්ක කියන්න. එතකොට සර් මෙතන මේ ප්‍රශ්නේ මේවා වෙන්නේ මහා බැංකුව ප්‍රතිමිලදී ගැනුම් කරන්නේත් නැහැ ප්‍රතිවිකුණුම් කරන්නේත් නැහැ කියන එක. අන්න හරි. ඒ හේතුව විවට වෙළඳපොළ කටයුතු කියලා කියන නිසා. හරි. එතකොට එහෙනම් පොලි අනුපාතික පහළ යන්නේ මොනවත් පහළ යෑම නවත්තන්න කරන්නේ මොකද්ද? ප්‍රතිමිලදී ගැනුම්. අන්න හරි ප්‍රතිමිලදී ගැනුම්. එහෙනම් ප්‍රතිමිලදී ගැනුම් නැවැත්තුවා කිව්වනම් මේක හරි. නමුත් මේක කියන්නේ විවට වෙළඳපොළ කටයුතු. නේද? මේක කියන්නේ විවට වෙළඳපොළ කටයුතු. එතකොට අපිට මේ උත්තරේ නිවැරදි මේ ප්‍රශ්නේ නිවැරදි කියලා අපිට කියන්න පුළුවන් බෑ. අවිනිශ්චිතයි. එහෙනම් ප්‍රතිවිකුණුනුත් නැවත් මේ කියන එකෙන් අපිට අදහස් වෙනවා. හරි? ඕන ඒකට උත්තරයක් මේ විදිහට දාගන්න. හරි මේ වගේ ප්‍රශ්න අපෙන් අහන්න පුළුවන්. මේකට උත්තරයක් දාගන්න මේ විදිහට මෙහි විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම යනු මෙහි විවට වෙළඳපොළ කටයුතු නතර කිරීම යනු ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණුම් යන දෙකම නවතා දැමීම වේ. ඊළඟ බුලට් එක විදිහට වෙළඳපොළ තුල ඉහළ ද්‍රවශීලතාවක් පවතින විට AWCMR පහළ යෑම නැවැත්වීම සඳහා වරහන් ඇතුලේ අපි දාමු නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ආසන්නයට යෑම කියලා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ආසන්නයට යෑම. දැන් හොඳට මතක තියෙන්න ඕනයි. මොකද්ද? මෙතනදී අපි අදහස් කරන්නේ පොලි අනුපාතික අඩුවීම කියලා මෙතනින් අදහස් කරන්නේ මේ පොලි අනුපාතික කොරිඩෝරේ පහළ සීමාව ආසන්නයට යෑම. එහෙනම් ඒක වලකින්නේ මොකක් කරද්දිද? ප්‍රතිමිලට ගැනුම් නවත්තන්න. ඔයාලට හොඳටම තේරුණාද ඒක? හරි? තේරුණාද? පොඩ්ඩක් කතා කරන්න. තේරුණාද ඔයගොල්ලන්ට? මොකද මේ වලට ප්‍රශ්න එනවා නම් අහන්න ඕන. මොකද මේක මූලික දේවල් විභාග ප්‍රශ්නය තුල හැම තැනම තියෙන දේවල්. ඒක නිසා අපි මේවා හොඳටම තේරුම් ගන්න ඕනේ. එහෙනම් මහ බැංකුව දෛනික පදනම යටතේ ප්‍රතිමිලදී ගැනුම් කරොත් අපි වළක්ව ගන්නේ මොකද්ද?
AWCMR එහෙම නැත්නම් බරිත සාමාන්‍ය ඒක්ෂණ පොලි අනුපාතිකය පහළ සීමාවට යන එක නවත්ත ගන්න. හරි අපි මතක මොකක් කියලාද අපි ලියාගත්තේ දැන් මේ දක්වා වරහන් ඇතුලේ දැම්ම ප්‍රතිමිලදී මොකද ආසන්නයේදී අනේක කියලා නිත්‍ය ටෙම්පරේචර් හරි වළක්වා ගැනීම අදහස් කෙරේ ඊළඟ බුලට් එක නමුත් ප්‍රතිවිකුණුම් තුලින් වෙළඳපළ වෙත ද්‍රවශීලතාව ලබා දෙන අතර වෙළඳපළ වෙත ඒ කියන්නේ කෙටි කාලීනව තමයි වෙළඳපළ ද්‍රවශීලතාව ලබා දෙන අතර ඒ තුලින් අන්තර් බරිත සාමාන්‍ය අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය කියන එක වෙනුවට මම මෙතනදී කියනවා AWCMR කියලා. AWCMR ඉහළ සීමාව වෙත වරහන් ඇතුලේ එනම් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ආසන්නයට. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ආසන්නයට. ළඟාවීම වරහන වල ළඟාවීම වළක්වයි. ඊළඟ බුලට් එක විදිහට දාමු. ඒ අනුව ගැටලුවේ සඳහන් පරිදි AWCMR අඩුවීමට හේතු විය හැක්කේ AWCMR අඩුවීමට හේතු විය හැක්කේ විවට වෙළඳපළ කටයුතු නතර කිරීම නොව ප්‍රතිමිලදී ගැනුම් නතර කිරීම නිසා වන අතර ඒ අනුව මෙම ගැටලුව අවිනිශ්චිත ගණයට වැටේ. ඔයාලට ඒක තේරුණාද? එහෙනම් මේ ගැටලුව තුල කියුවේ විවට වෙළඳපළ කටයුතු නතර කිරීම කියලා. විවට වෙළඳපළ කටයුතු නතර කිරීම කියන එකට අයිති වෙනවා ප්‍රතිමිලට ගැනුම් සහ ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් කියන දෙකම නතර කිරීම. නමුත් AWCMR පහළ සීමාවට යෑම වැළකීන්නේ ප්‍රතිමිලදී ගැනුම් නතර වුණොත් පමණයි. දැන් ඒක 100% ඔයාලට තේරුණාද? 100% තේරුණාද? අද ඔයගොල්ලෝ ටික දෙනා ඉන්නේ මොකද කතා කරන්න බැරි එතකොට මට මේක තව නැවත පැහැදිලි කරන්න ඕනද නැද්ද කියන එකයි මම මේක අහන්නේ. මොකද මේ මූලික දේ ඔළුවට දාගන්න ඕන. නැත්නම් ඒක වෙන්නේ උගන්වන කෙනාගේ වරදක් වෙනවා. ඒ වගේ මූලික දේවල් ඔයාලට මේ විභාග ගැටලුවකදී පැහැදිලි කරන්න බැරි නම්. ඒක නිසා මම නැවත අහන්නේ මේක ඔයාලට තේරුණාද කියලා ඒකයි. හරිද? තේරුණාද ඒක? එක්කෙනාටයි තේරෙන්නේ එතකොට හැම වෙලාවෙම දිලක්ෂිට තේරුණාද? ඔව් සර් තේරුණා. කතා කරන්න නැත්නම් අපි අපරාධි කාලේ මොකද මට මේක තේරුණාද කියන එක ඇයි මෙතනදී දැනගන්න අවශ්‍ය වෙන්නේ. හරි? එතකොට එහෙනම් අපි තුන්වෙනි තව එකක් කරමු. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් නෑ ඊට ඉස්සෙල්ලා එකක් තියෙනවා. ඔව් මෙහෙම කරමු.
රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති විදේශීය ආයෝජකයින් පොඩ්ඩක් මේක ඔයාලා ලියාගත්තත් කමක් නැහැ. හරි මේ වගේ ප්‍රශ්නයක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති විදේශීය ආයෝජකයින් හරි රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති විදේශීය ආයෝජකයින් සුරැකුම් ඵලදා අනුපාතික සුරැකුම් ඵලදා අනුපාතික කියන්නේ මේ සුරැකුම සඳහා මොකක් හරි භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා දෙන ඵලදා අනුපාතිකය හරි නොවෙනස්ව පවතින අතර අපි මේ කොටස් කරලා තියෙනවා මේ රුපියලේ අධි ප්‍රමාණ නව ප්‍රමාණ ගැන නොවෙනස්ව පවතින අතර එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියල අධි ප්‍රමාණ වන්නේයයි අපේක්ෂා කරන්නේ නම් සිය ආයෝජන ඉවත් කර ගැනීමට ආයෝජකයින් පෙළඹෙනු ඇත. මේකෙදි කියනවාට වැඩිපුර හිතන්න මේ ඵලදානුපාතිකය නොවෙනස්ස කියලා ඒක අපි අමතක කරනවා. නොවෙනස්ස පවතිනවා කියලා කියනවා. එහෙනම් විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වෙනවා නම් ආයෝජකයෝ ඒ ආයෝජන ඉවත් කර ගන්නවලු. මේක හරිද වැරදිද? තා හොඳ ප්‍රශ්නයක් ඒක. මේක හරිද වැරදිද? හරි කියලා සුජිත් කියනවා. මෙහෙම බලන්න. ඔන්න දැන් හිතමු මම විදේශිකයෙක් මම ඩොලරයක් අරගෙන එනවා. ඔයාගේ බැංකුවට. එනකොට මං ජනවාරි 1 වෙනිදා එන්නේ. හරි අන්න එහෙම හිතමු. එතකොට එදාට තියෙනවා විදේශ විනිමය අනුපාතිකයේ ඩොලරයකට රුපියල් 100යි. එහෙනම් මං සුජිත්ගේ බැංකුවට ඇවිල්ලා මගේ ඩොලරය දීලා මං ඔයාලව මාරු කරගන්නවා ඒ පවතින විනිමය අනුපාතිකයට ඒ අනුව මට රුපියල් 100ක් හම්බ. මම කරන්නේ ඒක ඔයාගේ බැංකුවේම ආයෝජනය කරපුවාම පොලි අනුපාතිකය 10%. එහෙනම් දෙසැම්බර් 31 වෙනිදා මට ලැබෙනවා අර මුල් මුදල වන රුපියල් 100යි තව රුපියල් 10කුයි තව 10කුයි 110ක් ලැබෙනවා. හරි. එහෙනම් දැන් රුපියල් 110ක් ලැබෙනකොට අපි හිතමු අධි ප්‍රමාණය වෙලා කියලා විනිමය අනුපාතිකය. එහෙනම් කීයද වෙන්න ඕන? දැන් රුපියල් 50. රුපියල් 50යි විනිමය අනුපාතය. එහෙනම් රුපියල් 50 නම් දැන් මට මේ 110න් මට ආපහු මම යනකොට මම අවුරුද්දක් ඉඳලා යනවා. මට ඩොලර් කීයක් ගෙනියන්න? 150 බෙදීම රුපියල් 50 කීයක්? 2 ගාණක් ගෙනියන්න. එහෙනම් අධි ප්‍රමාණය වුණු නිසා මම ගෙනාවේ ඩොලරයයි. දැන් ඩොලර් 2ක් ගෙනියන්න. එහෙනම් මට වාසියක් වෙලාද අවාසියක් වෙලාද? දැන් සුජිත්ම කියන්නේ වාසියක් වෙනවා. එහෙනම් අධි ප්‍රමාණය වෙනවා නම් ආයෝජකයින්ට වාසි. අවප්‍රමාණය වෙනවා නම් තමයි අවාසි. දැන් හිතමු එනකොට 100යි. එහෙනම් මම ගෙනල්ලා අර කිව්වා වගේ මේ මාරු කරගත්තා. මම යනකොට 110 බෙදීම අපි හිතමු 150 වෙනවා. එහෙනම් 110 බෙදීම 150 කිව්වොත් එකට වඩා අඩු. එහෙනම් මට අවාසි. නේ? එහෙනම් මට අවාසි. එහෙනම් ආයෝජකයින්ට දැන් අද අපි හොඳටම මම මේ ඉස්සර විනිමය අනුපාතිකය ගැන කතා කරලා තියෙනවා. නම් තියෙන අද හොඳටම ඔළුවට දාගන්න ඕන අධි ප්‍රමාණය කියන්නේ විදේශීය ආයෝජකයින්ට වාසි. අවප්‍රමාණය කියන්නේ විදේශීය ආයෝජකයින්ට අවාසි. දැන් මතකද අර හිතන්න අර විනිමය අනුපාතිකය අරගෙන ඩොලරයක් කන්වර්ට් කරලා අර ගෙනියන්නේ. එතකොට අපිට මේක තේරෙනවා. එහෙනම් මේ දීලා තියෙන ප්‍රශ්නය හරිද වැරදිද?
සම්පූර්ණයෙන්ම වැරදි. එන අධි ප්‍රමාණය කියන්නේ විදේශීය ආයෝජකයින්ට ආකර්ෂණය වෙන තත්ත්වයක්. දැන් ඇයි ශ්‍රී ලංකා මහ බැංකුව වුණත් විනිමය අනුපාතිකය අධික ලෙස උච්චාවචනය වෙලා කියන්නේ අවක්‍රමාණීය වීම නවත්තන්න. කියන්නේ ඉන්ටර්වෙන්ෂන් වෙන්නේ. එහෙම වුණොත් එහෙම අපේ විදේශීය ආයෝජන වලට ඒක ඍණ විදිහට බලපානවා. අපේ විදේශීය ණය සහ පොලි ගෙවීම මේ කොස්ට් එක වැඩි වෙනවා නේද? ඒ වගේ ගොඩක් ඊළඟට අපේ ආනයන වියදම් වැඩි වෙලා අපේ මිල ස්ථායීතාවට බලපානවා. ඔය වගේ ගොඩක් කියනවා. ඉන්න මහ බැංකුව විනිමය අනුපාතිකය ගැන සැලකිලිමත් වෙනවා. ගොඩක් අවක්‍රමාණීය වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒක. එහෙනම් එතකොට මෙතනදී එහෙනම් ආයෝජකයින්ව ආකර්ෂණය කිරීමක් වෙනවා අධි ප්‍රමාණය වීම. හරි. එහෙනම් ඒකට මේ විදිහට ලියා ගන්න උත්තරය කෙටියෙන් අපිට ලියන්න පුළුවන්. විනිමය අධි ප්‍රමාණය වීම තුළ විනිමය අධි ප්‍රමාණය වීම තුළ ආයෝජකයින් ආකර්ෂණය කරගත හැකි තත්ත්වයක් ඇති. එම නිසා මෙම ප්‍රකාශය වැරදි එකකි. යටින් ලියා ගන්න අපේ දැනුමට විනිමය අනුපාතිකය තුල දේශීය විනිමය ඒකකය වරහන් ඇතුලේ රුපියල අධි ප්‍රමාණය වීම විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හේතුවක් වන අතර විනිමය අවක්‍රමාණය වීම විදේශීය ආයෝජන කෙරෙහි අහිතකර ලෙස බලපායි. එහෙනම් මම අහනවා ඇයි අපිට මම මේ ඉස්සර කියපු දෙයක් එහෙනම් ඇයි අපිට සාමාන්‍ය විනිමය අනුපාතිකය ගත්තහම පොලි අනුපාතික වැඩි රටේ විනිමය අනුපාතිකය අවක්‍රමාණය වෙනවා කියන්නේ කවුරු හරි උත්සාහයක් කරන්න පොලි සාපේක්ෂව පොලි අනුපාතික ඉහළ රටේ විනිමය අනුපාතිකය අවක්‍රමාණය වනු ඇත කියන ප්‍රකාශයක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? බලන්න අපි කතා කරලා තියෙනවා ඒක නිසා මතකයට එනවද බලන්න මතක් කරන්න. මතක් කරන්න බලන්න දැන් ඇමරිකාවේ පොලි අනුපාතිකයට වඩා ලංකාවේ පොලි අනුපාතිකය වැඩි. එහෙනම් ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හැම විටම මතක තියාගන්න බාල්දු වෙන විනිමය ඒකකයේ අයිති රටේ එහෙම නැත්නම් අවක්‍රමාණය වෙන විනිමය ඒකකයේ අයිති රටේ ආයෝජනය කරන්න විදේශීය ආයෝජකයෝ එන්නේ නැහැ, පෙළඹෙන්නේ නැහැ. එහෙනම් ඒකට පිළියමක් ලෙස වන්දියක් ලෙස කම්පන්සේට් කරන්න මොකද කරන්නේ? ඒ අවක්‍රමාණය වෙන ප්‍රතිශතයට වඩා ඉහළ
පොලි අනුපාතිකයක් ලබා දීලා ආයෝජකයෝ ආකර්ෂණය කරගන්න වෙනවා. ඒක නිසා තමයි සාපේක්ෂව විනිමය ඒකකයේ අවප්‍රමාණය වන රටක පොලි අනුපාතික ඉහළ. එහෙනම් යටින්ම ලියාගන්න අවප්‍රමාණය වන විනිමය ඒකකය අයිති රටේ අවප්‍රමාණය වන විනිමය ඒකකය අයිති රටේ සාපේක්ෂව පොලි අනුපාතික ඉහළ අගයක් ගන්නා අතර ඊට හේතුව වන්නේ අවප්‍රමාණය වන අවාසියට වන්දියක් ලෙස ඉහළ පොලි අනුපාතිකයක් ලබා දීමයි. දැන් එතකොට ඒක ඒ වගේ ගැටලු අර 7 වෙනි ප්‍රශ්නය තුල 8 වෙනි ප්‍රශ්නය තුල අපින් අහන්න පුළුවන්. ඒ වගේ නම් දැන් හොඳටම මතක තියාගන්න ඕන විනිමය ඒකකය ඒ අයිති රටේ ඒක අධි ප්‍රමාණය වීම ආයෝජකයන් ආකර්ෂණය කරගන්නවා අවප්‍රමාණය වීම ආයෝජකයන් විදේශීය ආයෝජනයෙහි අවාසිදායක ලෙස බලනවා. ඒක ගැටලු තියෙනවද තේරුණාද? කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟ එක ගත්තොත් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළද? මොකද්ද ලිහිල් මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ? බලන්න කියන්නේ පොලි අනුපාතික අඩු කරලා මුදල් සැපයුම නැත්නම් වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි කරන ණය ගලා යාම වැඩි කරන මුදල් ප්‍රතිපත්තිය නේ. ඒකයි අපි කියන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. දැන් ඔයාලට ඒක කියද්දිම දැන් ඔළුවට එනවා ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නැත්නම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොකක්ද? පොලි අනුපාතික අඩු කරලා වෙළඳපොළ වෙත ණය ගලා යාම වැඩි කරන. ඒ කියන්නේ වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි කරන මුදල් ප්‍රතිපත්තිය. ඒ වෙලාවේ මූලිකත්වය දෙන්නේ මොකේද? ආර්ථික ස්ථාපිත. ඒක මතක තියෙන්න ඕන. දැන් ටක් දාලා ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය කියලා කියනකොට. හරි. එහෙනම් එහෙම ගත්තාම මේකේ කියනවා ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළද යම් බැංකුවක ප්‍රාග්ධනය. අද අපි කතා කරන්න යන්නේ මේ කාර්යයන් යටතේ මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම. ඒකට සම්බන්ධයි. හරි. නමුත් අපි මීට අමතරව මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ගැන අපි සාකච්ඡා කරලා. ඒක නිසා මේක අපිට උත්තරේ දෙන්න පුළුවන්. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළද යම් බැංකුවක ප්‍රාග්ධනය පෞද්ගලික අංශය සඳහා සපයනු ලබන ණය ප්‍රසාරණයක් එමගින් අපේක්ෂිත මූල්‍ය ප්‍රසාරණයක් සීමා කිරීමේ සාධකයක් වේ. ඒක ලියාගත්තත් කමන්නේ ප්‍රශ්නේ මොකද්ද? ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළද යම් බැංකුවක ප්‍රාග්ධනය පෞද්ගලික අංශය සඳහා සපයනු ලබන ණය ප්‍රසාරණයක් එමගින් අපේක්ෂිත මූල්‍ය ප්‍රසාරණයක් සීමා කිරීමේ සාධකයක් වේ.
සීමා කිරීමේ සාධකයක් වේ. දැන් බලන්න ඕක නිවැරදිද වැරදිද අවිනිශ්චිතද කියලා මට කියන්න. නිවැරදිද වැරදිද අවිනිශ්චිතද? ප්‍රශ්නේ අන්තිම ටික ආයෙ ටිකක් පොඩ්ඩක් කියන්නකෝ. සම්පූර්ණ කරන ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළද යම් බැංකුවක ප්‍රාග්ධනය පෞද්ගලික අංශය සඳහා සපයනු ලබන ණය ප්‍රසාරණය පෞද්ගලික අංශය සඳහා සපයනු ලබන ණය ප්‍රසාරණය එමගින් අපේක්ෂිත මූල්‍ය ප්‍රසාරණය සීමා කිරීමේ සාධකයක් වේ. බලන්න කියන්නේ ඔයාලගේ අදහස. මේ ප්‍රශ්නය විග්‍රහ කිරීම සම්බන්ධයෙන් ඔයාලගේ අදහස මොකක්ද? වැරදිද, නිවැරදිද, අවිනිශ්චිතද? මේක අවිනිශ්චිතයි. හරි. හේතුව තමයි මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් සැපයීම වැඩි කරන එක. ඔව් හරි. යම් බැංකුවක ප්‍රාග්ධන කියන්නේ ප්‍රාග්ධනය අඩුද වැඩිද කියන එක මෙතන කියන්නේ නැහැ. ඒක නිසා යම් අවස්ථාවක බැංකුවේ ප්‍රාග්ධනය වැඩි නම් වෙළඳපළට නිකුත් කරන්න පුළුවන් ණය ප්‍රමාණයේ හැකියාව වැඩි වෙනවා. ඔව්. ඒ වගේම තමයි යම් අවස්ථාවක බැංකුවේ ප්‍රාග්ධනය අඩු නම් වෙළඳපළට නිකුත් කරන්න පුළුවන් ණය ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ප්‍රාග්ධනය කියන එක සීමාකාරී සාධකයක් වෙනවා බැංකුවේ ප්‍රාග්ධනය අඩු නම්. ඔව් සුරිත් ඔයා හරියටම හරි. හැබැයි මෙතන ඉංගිය දෙන්නේ මොකක්ද? යම් බැංකුවක ප්‍රාග්ධනය. ඒතර ඉංගිය ගත්තාම මේකේ ප්‍රාග්ධනය අඩුයි කියන එක. මට මේක කියවත් දෙන්නේ යම් බැංකුවක ප්‍රාග්ධනය ඒ කියන්නේ සාපේක්ෂව අඩු තත්ත්වයක්. ඔයාගේ හොඳටම හොඳයි මේ විග්‍රහ කිරීම. මෙතනදී මට හිතෙන්නේ යම් බැංකුවක ප්‍රාග්ධනය කියලා ඊළඟ දෙන ඒවා ගත්තොත් පෞද්ගලික අංශය සඳහා සපයන ණය ප්‍රමාණයක් මුදල් ප්‍රසාරණයක් සීමා කිරීමේ සාධකයක් වෙනවා. නම් ඔයාගේ විතර හරියටම හරි. නමුත් මෙතනදී මට හිතෙන්නේ මෙතනදී බලන්න ඕන අපි මේ ලිහිල් මුදල් දැන් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ගන්න මම නම් වශයෙන් කියන්නේ වාණිජ්‍ය බැංකු වර දෙකක් කරලා ඊට 24ක් තියෙනවා. මේ 24න් ගත්තාම ඔක්කොම බැංකු වල ගොඩාක් ශක්තිමත් ප්‍රාග්ධනයක් තියෙනවද නැහැ. එකක් දෙකක් තියෙන්න පුළුවන්. මාසල් නියමයන්ට අනුව ඒ අවම ප්‍රාග්ධනය තියෙනවා. නමුත් ප්‍රාග්ධනයේ ගැටලු තියෙන ඒවා වෙන්න පුළුවන්. නමුත් සාපේක්ෂව අනෙකුත් බැංකු පද්ධතිය ශක්තිමත් නම් මේ ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා අපි ණය ගලා යෑම වැඩි කරන්න ගැටලුවක් වෙනවද නැහැ. ඒක නිසා මේ පිළිතුර මට හිතෙන්නේ අවිනිශ්චිතයි. මේ බැංකු එක්ක දැන් අලුතෙන් බාසල් නියමයන්ට අනුව අපි දන්නවා systematically important bank කියලා කියනවා. ඒ කියන්නේ නේද පද්ධති අවදානම නැත්නම් එක බැංකුවක් බිඳ වැටීම මුළු බැංකින් සිස්ටම් එකටම බලපාන විදිහ අපිට බැංකු 4ක් තියෙනවා. එතකොට සමහර කාලවල 6ක් කිව්වා දැන් 4ක්. ඒ 4 ගත්තාම ඒ දේශීය වාණිජ්‍ය බැංකු ගත්තාම ලංකා බැංකුවයි මහජන බැංකුවයි ඊළඟට කමර්ෂියල් එකයි HNB එකයි. නේද? ඔය 4 සලකනවා systematically important bank කියලා වර්තමාන. දැන් 2019 මහ බැංකු වාර්තාවන්. එතකොට එහෙම ගත්තාම ඒ බැංකුවක නම් එහෙම මේ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් මේ බැංකු systematically important bank කියලා ගත්තාම ඒවල අවදානම ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන මහ බැංකුව. මොකද ඒක ඒ බැංකුව බිඳ වැටුණොත් මුළු සිස්ටම් එකටම බලපාන. ඒක නිසා සිස්ටම් අපි කියනවා සිස්ටමික් රිස්ක් කියලා. බැංක් රන් කියලා කියනවා තනි බැංකුවක් බිඳ වැටීම. ඒක අනිකුත් බැංකු වලට පැතිර යාමට අපි කියනවා පද්ධති අවදානම නැත්නම් සිස්ටමික් රිස්ක්. එතකොට ඒ වගේ ඉහළ පෙළේ බැංකුවක නම් ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත්
කුඩා බැංකුවක වගේ නම් මේක එච්චර බලපෑමක් වෙන්න බෑ. ඒක නිසා මේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ මේ බැංකින් සිස්ටම් එක බැංකු ක්‍රමවේදය තුල. ඒක නිසා යම් බැංකුවක ප්‍රාර්ථනය සීමා යුකන අනිවාර්යයෙන්ම අවම ප්‍රාර්ථනය තියාගන්න. ඒක නිසා ප්‍රාර්ථනය සීමා වීම කියන එක මේකට ගැටලුවක් නෙමෙයි. අනිත් පැත්තෙන් බලපුවාම බැංකුවල අරමුදල් කළමනාකරණය ගත්තාම අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය තියෙන්නේ 20%කට වඩා අඩු ප්‍රමාණයක් ඕනම බැංකුවක. නමුත් අනිත් ඒවා යන්නේ තැන්පතු වල. තැන්පතු වලින් තමයි ඒකේ. ඒක නිසා මේ ප්‍රාර්ථනය කියන්නේ ආයෝජන වලින් එන්න පුළුවන් අලාභ වුණා. ඒවට මුහුණ දෙන්න අයිතිකරුවන්ගේ ප්‍රාර්ථනය තිබිය යුතුයි. නැතුව තැන්පත්කරුවන් මතම මේ ආයෝජන අලාභ මේ තැන්පත්කරුවන්ගේ අරමුදල් මත බරක් නොවිය යුතුයි කියන පදනම. හරි ඔය ඔක්කොම සලකලා බලපුවාම අපිට කියන්න තියෙන්නේ මොකද්ද? මේ බැංකු ක්‍රමය ශක්තිමත් නම් එක බැංකුවක ප්‍රාග්ධනය සීමා වුණා කියලා ඒක මේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බාධාවක් නෙමෙයි කියන්නේ. ඒකයි එතනට එන්නේ. කෝසුලි කියන්නේ එතකොට සර් මෙහෙම හිතන්නත් පුළුවන් නේද? දැන් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියන්නේ පොලි අනුපාතික අඩු කරලා ණයගල සැපයුම් ප්‍රමාණය වැඩි කරනවා. එතකොට සර් බැංකු පද්ධතියට මොකද ආර්ථික පාරිභෝගිකයන් ඉන්න රටක ඒ අය පොලියේ පිරිවැයයි ඔය කියන සාධක සලකා බලලා බැංකුවල තැන්පත් කිරීම අඩු කරනවා. ඔව්. එතකොට බැංකුවල තැන්පත් කිරීම අඩු කරනවා කියන එක තැන්පතු මත ණය දෙන ආයතනයකට සීමාකාරී සාධකයක් නේද? ඔව්. ඒක සීමාකාරී සාධකයක්. පොලි අනුපාතික අඩුවීම කියන්නේ. ඒක තාර්කික පාරිභෝගිකයෝ එතනදී අදහස් කරන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි බලාපොරොත්තු වෙනවා විකල්ප ආයෝජන වල වැඩිවීම. දැන් අපි ගත්තොත් කොටස් වෙළඳපොළ වගේ දේවල් වලට ගොඩාක් පොලි අනුපාතික අඩු නම් ඒ පැත්තට යනවා. නේ ඊළඟට ගත්තාම වෙනත් දැන් දියුණු රටක නම් නිවාස වෙළඳපොළ ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. නමුත් මේ කොහොම කරත් සාමාන්‍ය බැංකුවලින් අපිට දකින්න පුළුවන් කොයිම අවස්ථාවකවත් ප්‍රායෝගිකව විශාල ලෙස ඉතිරි කිරීම අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු ඒ වගේම අවදානම් දරන්නත් අකමැති. දැන් මම පෞද්ගලිකව ගත්තොත් මම කැමතිද මේ බැංකුවක කොහොම හරි ඔය අතිරික්ත මුදලක් තියෙනවා නම් එක්ක නේද අපිට මේ මූර්තවත්කම ගැන ඉඩමක් ගනි නැත්නම් ඉතිරි සල්ලියක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? සාමාන්‍යයෙන් බැංකුවක තියෙන පොලි අනුපාතික ගඩු තමයි. නමුත් බැන හරි තියෙනවා. නමුත් කොටස් වෙළඳපොළ වගේ සංකීර්ණ ඒවාට ගිහිල්ලා අවදානම් දරන්න කැමති නැහැ. ඒවල ඉන්නවා. ඕන තරම් ඉන්නවා. ඉන්ස්ටිටියුෂනල් කස්ටමර්ස්ලාත් ඉන්නවා. නමුත් සාමාන්‍ය බැංකු දඩල තත්ත්වය ගත්තොත් කොච්චර පොලි අනුපාතික අඩු වුණත් අර තියෙන සම්බන්ධතාවය කියන්නේ 20%කට වඩා අඩුවයි තියෙන්නේ මේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය අනිත් එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඔය තාර්කිකව ඔයාගේ ප්‍රශ්නේ සාධාරණයි. නමුත් අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් වෙන්නේ පොලි අනුපාතික අඩුක උගාට ඉතිරි කරන අය ඒ තමන්ගේ බැංකුවල කරන ගනුදෙනු බැංකුවල මුදල් තියලා තියෙන එක අඩුවීමක් වෙන්නේ නැහැ. ඒකයි තියෙන දැකිය හැකි ලක්ෂණ. ඒකයි තියෙන නවාගේ ප්‍රකාශනය වාගේ ප්‍රශ්නය හරි. නමුත් ප්‍රායෝගිකව ඒ වගේ වෙන්නේ නැහැ. අර වගේමයි තියෙන සංයුතිය ගත්තොත් තැන්පත් කරුවන්ගේ මුදල් 80ක් විතර තියෙනවා. ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. අයිතිකරුවන් ප්‍රාග්ධනයේ තියෙන ඊට වඩා ඒකයි තියෙන්නේ. ඒ වගේ අදහස් දක්වන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ ගැටලු අපිට පුළුවන් කරගන්න. මෙතනදී මට හිතෙන්නේ මෙතන යම් බැංකුවක තියෙන වචනේ තියෙනවා මේ ගැටලු තුල යම් බැංකුව. එහෙනම් මේ බැංකුව හැරෙන්නට අනෙකුත් බැංකු වල ප්‍රාග්ධනයක් ශක්තිමත් නම් සහ ඊළඟට තැන්පත්කරුවන්ගේ මුදල් වලින් තමයි ණය දීම් කෙරෙන්නේ. ඒක නිසා මේක මේ අපිට
අවිනිශ්චිත ප්‍රශ්නයක් මේ ගැටලුව. තේරුණාට අනිත් අය කතා කරුවේ නැහැ. අනිත් අයට තේරෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඒකයි එහෙනම් අපි ප්‍රශ්න 4ක් කරා. මොකද මට අවශ්‍ය වුණේ අද කට්ටියත් අඩු නිසා ඊළඟට පහුගිය අපි කතා කරපු දේවල් වලින් ඔයගොල්ලන්ගේ දැනුම පොඩ්ඩක් මතක් කරගන්න. ඒකෙන් දෙන පණිවිඩය මොකද්ද? ගොඩක් අය පහුගිය පාඩම් බලලා නැහැ. ඒකයි කෙලින්ම ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න බෑ. නමුත් මෙතනදී පාඩම් කිරීම කියන එකම නෙමෙයි මේ වගේ දේවල් මේ මුදල් ප්‍රතිපත්තිය වගේ දේවල් අපිට ඉතා ලේසි දේවල්. ඒක ඔළුවට දාගන්න. මොකක් හරි විග්‍රහ කරන්න පුළුවන් වෙන විදිහට නැත්නම් විභාගෙටම ලං කරලා මේ පාඩම් කිරීම නෙමෙයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ විග්‍රහාත්මකව අපිට මේ මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මම මේ ප්‍රශ්න 4 ගත්තේ. තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. නමුත් අපිට පාඩමට අපිට යන්න පුළුවන්. එහෙනම් අපි කතා කරා ප්‍රශ්න 4. ඒ ප්‍රශ්න 4ම ඔයාලා මුල් ප්‍රශ්නෙත් ලියා ගන්න ඇති කියලා හිතනවා. ඒකත් ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. ඒකත් ලියා ගන්න මේ විදිහට අනිත් තුන ලියාගත්ත මුල් එක මම හිතන්නේ ලියාගත්තේ නෑ. අපි සාකච්ඡා කරාට ප්‍රශ්නේ ලියාගත්තේ නෑ. එහෙනම් මේ ප්‍රශ්නේ ලියා ගන්න. උද්දමනය පහළ යෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස උද්දමනය පහළ යෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කළ යුතුයි. අපි ඒක නිවැරදි කියලා අපි ඒක විග්‍රහ කරමු. හරි නේද? එහෙනම් අපි අද ටියුට් එකට යමු. ඒ ටියුට් එකට අපි ගියොත් අපි බලමු එදා අපි කතා කරා මහ බැංකුව කාර්යයන් විදිහට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. එනම් මහ බැංකුවේ මූලිකම කාර්යයක් තමයි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා මේ මොකද්ද උද්දමන අනුපාතිකය පහළ හා ස්ථායී මට්ටමක පවත්වා ගැනීම කියන එක මේක අපි විස්තරාත්මකව එදා සාකච්ඡා කරා. ඊළඟ එක ගත්තොත් අපි කතා කරා මොකද්ද නිල සංචිත කළමනාකරණය. ඒ අනුව අපි නිල සංචිත ගැන අපි කතා කරා. අද මොකද්ද ප්‍රාග්ධනීය ආරක්ෂාව, ඊළඟට ද්‍රවශීලතාව ආරක්ෂා කිරීම සහ තුන්වෙනිව තමයි ආයෝජන ප්‍රතිලාභ කියන එක. ඒ වගේම මම කිව්වේ ඇයි නිල සංචිත පවත්වාගෙන යන්නේ කියලා මූලික කාරණා 3ක් උඩ. කාටද මතක ඇයි අපි සංචිත පවත්වාගෙන යන්නේ කියලා? ඇයි අපි සංචිත පවත්වාගෙන යන්නේ? කවුරු හරි කියන්නේ ඇයි අපි නිල සංචිත පවත්වාගෙන යන්නේ? අපි මූලික කරුණු 3ක් කතා කරා. ඔව් සුජි. හදිසි ආනයනයන් මූලනය කරන්නයි. හරි. මේ අනුපාතවල උච්චාවචනය පවත්වාගෙන යන්නයි. හරියටම හරි. අන්න එහෙම මතක තියාගන්න ඕන. ගොඩක් හොඳයි. හරි. එතකොට ඊළඟට ගත්තොත් එහෙනම් ඒ වගේම අපි කිව්වා එහෙනම් ඒ අනුව තමයි අපි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ද්‍රවශීල අවශ්‍යතා, ආයෝජන ප්‍රතිලාභ. එතකොට මහ බැංකුවක් කිසිම වෙලාවක අධික අවදානම් අරගෙන ලාභ ලබන්න යන්නේ නිල සංචිත කළමනාකරණයේදී. එතකොට මේ අපි බලන්නේ මොකද්ද? හැම වෙලාවෙම අපි බලන්නේ මේ ප්‍රාග්ධනය ආරක්ෂා කරලා මේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ද්‍රවශීල අවශ්‍යතා සපුරලන්ද ඊට පස්සේ යම් අතිරික්ත අරමුදලක් අතිරික්ත නිල සංචිත තියෙනවා නම් තමයි ඒවත් අවදානම් අඩු මාධ්‍යවල ආයෝජනය කරලා යම් සාධාරණ ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ. ඒකයි අපි එතනදී අදහස් කරේ. හරි. එතකොට ඊළඟට අපි කතා කරා විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක. මම එදා අපි කතා කරනකොට ගත්තා විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ රටකට අනුගමනය කරන්න පුළුවන් විනිමය අනුපාත ප්‍රතිපත්ති 3ක් තියෙනවා. මොනවද? ස්ථාර විනිමය අනුපාත ක්‍රමය, පාලිත නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය, ඊළඟට පාවෙන විනිමය අනුපාත ක්‍රමය කියලා. එතකොට අපි ස්ථාර විනිමය අනුපාතිකය කියලා කිව්වේ රටේ මූල්‍ය අධිකාරී, ඒ කියන්නේ මහ බැංකුව යම් දිගු කාලයක් ඉලක්ක කරගෙන විනිමය අනුපාතිකය
ප්‍රකාශයටපත් කරනවා. ඒක ගොඩක් කාලයකට පස්සේ තමයි වෙනස් කරන්නේ. ඊළඟට ඒකේ වාසි අවාසි ගැන අපි සාකච්ඡා කරනවා. ඊළඟට ගත්තොත් පාලිත නම්‍ය විනිමය අනුපාතිකය කියන්නේ දෛනිකව මහ බැංකුව තෝරාගත් විනිමය ඒකක සඳහා ගැනුම් මිල විකුණුම් මිල ප්‍රකාශයටපත් කරනවා. ඒ ගැනුම් මිලයි විකුණුම් මිලයි අතර තමයි වාණිජ බැංකුවලට පුළුවන් වෙන්නේ තමන්ගේ ගනුදෙනු කරගෙන යන්න. ඒක අපි කතා කරමු. ඊළඟට පාවෙන විනිමය අනුපාතිකයේ යටතේ විනිමය අනුපාතිකය තීරණය වෙන්නේ විදේශ කියන්නේ විනිමය ඉල්ලුම හා සැපයුම මත. මහ බැංකුව අපි න්‍යායාත්මකව කියනවා මහ බැංකුව මැදිහත් වීම සිදු කරන්නේ නැහැ කියලා, ඉන්ටර්වෙන්ෂන්ස් කරන්නේ නැහැ කියලා. නමුත් විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් තියෙනවා නම් ඒක පාලනය කරන්න මහ බැංකුව සුදුසු පරිදි ඉන්ටර්වෙන්ෂන්ස් වෙනවා. ශ්‍රී ලංකාව 1950 අගෝස්තු 28 මහ බැංකුව පිහිටවපු දා ඉඳන් 77 අවසානයේ දක්වා 70 දශකයේ අවසානයේ දක්වාම අනුගමනය කරේ ස්ථාවර විනිමය අනුපාත ප්‍රතිපත්ති. ඊට පස්සේ 77 සංයුත ආර්ථික ක්‍රමයේ අවසානයත් සමග විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ පාලිත නම්‍ය විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා 2001 ජනවාරි 23 දක්වා. ඒකට අර 2000 රට නේද මේ යුදමේ තත්ත්වයකට සූදානම් කරලා මේ වගේ ඒ කරුණු නිසා අපිට සංචිත ප්‍රමාණය අඩු වුණා. ඒක නිසා අපිට පාලිත නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ වුණා. අර විදිහට පවත්වාගෙන යන්න බැරි වුණා. ඒක නිසා මොකද්ද කරේ? පාවෙන විනිමය අනුපාත ක්‍රමයකට අවතීර්ණ වුණා 2001 ජනවාරි 20. හරි ඔන්න ඔය ටික අපි එදා කතා කරා. හරි ඊළඟට ගත්තොත් අපි ඊළඟ කාර්ය විදිහට අපිට තියෙන්නේ මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම කියන. දැන් ඉදා ඒවල අපි මොනවද අපි කතා කරපු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, සංචිත කළමනාකරණය, විනිමය අනුපාත ප්‍රතිපත්ති. ඒවල ඔයාලට ආපහු බලද්දි ගැටලු ආවද නොතේරුණු තැන් තියෙනවද? ඒක දැන් පුළුවන් ක්ලියර් කරගන්න මේක පටන් ගන්න කලින්. ඒ වගේ තිබුණාද? නෑ. එහෙනම් අපිට අද කතා කරන්න පුළුවන් මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම කියලා. එහෙනම් මහ බැංකුව අපි දන්නවා මහ බැංකුව මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ආරක්ෂා කිරීමට ක්‍රියා කරනවා. මූල්‍ය ක්‍රමයේ කියන එකට මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධතිය අයිති වෙනවා. එහෙනම් මේක මේ මූල්‍ය ආයතන කියන එකට මේ මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම අයිති වෙනවා. එහෙනම් මේක කියනවා මූල්‍ය පද්ධතිය යන්නට මෙන්න මේවා අයිති කියලා. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමස්ත මූල්‍ය පද්ධතියම අධීක්ෂණය කරන ලබන අතර ඒ අංශ ආයතන අධීක්ෂණය කිරීම සඳහා විවිධ අනපනත් තුළින් බලතල පැවරලා තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම බැංකු පනත තුළින්ම මේ බලතල ලැබිලා තියෙනවා මොනවද? විශේෂිත බැංකු සහ වාණිජ බැංකු අධීක්ෂණය. ඊළඟට මූල්‍ය සමාගම් අධීක්ෂණය කරන්න ඒ මූල්‍ය සේවා පනත තුලින් බලතල ලැබෙනවා. ඊළඟ කල්බදු සමාගම් අධීක්ෂණය කරන්න කල්බදු සමාගම් පනත යටතේ අධීක්ෂණය බලතල ලැබෙනවා. ඒකයි එතනින් අදහස් කරන්නේ විවිධ අනපනත් තුලින් තමයි මේ බලතල පැවරිලා තියෙන්නේ. ඊළඟට මේ අධීක්ෂණය කිරීම අපි ගත්තාම මොනවද ඔයගොල්ලෝ අහලා තියෙන එකක් මොකද්ද? අපි on site off site කියලා කියනවා දෙකක් තියෙනවා. on site කියලා අපි අදහස් කරන්නේ මොකද්ද? ඒ බැංකු අධීක්ෂණ නිලධාරීන් අදාළ බැංකු වලට ගිහිල්ලා ඒ පොත්පත් පරීක්ෂා කරලා බැංකු අධීක්ෂණය කරනවා. ඊළඟට off site කියලා කියන්නේ
මේ අඛණ්ඩ පරීක්ෂණය කියන එක on site කියන්නේ on site කියලා කියන්නේ මට ඒ වචනේ මට මේ ගැටි මම මේක දෙන්නම්. එතකොට අඛණ්ඩ පරීක්ෂණයේදී off site කියන එකේදී මොකද්ද වෙන්නේ? අඛණ්ඩව මේ කියන්නේ මේ බැංකුවල තියෙන දත්ත තොරතුරු ගෙන්වාගෙන ඩේටාබේස් එකක් පවත්වාගෙන යනවා. ඒ අනුව බැංකුව මුහුණ දෙන අවදානම් මොනවද කියලා අඛණ්ඩවම ඒ අධීක්ෂණ කටයුතු කරනවා. එතකොට මේ ඩේටා ගින්නගෙන ඒ අදාළ අපි ගත්තොත් කැමෙල්ස් කියලා අපි කියනවා capital adequacy නැත්නම් ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් බව. ඊළඟට ඒ කියන්නේ asset quality. ඒක ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් බව කියුවම අපි කියන්නේ බාසල් නියමයන්ට අනුව පවත්වාගත යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන් තියෙනවා tier 1 tier 2 කියලා. අන්න ඒවා පිළිබඳව සොයලා බලනවා ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් බව මේ බැංකු පවත්වාගෙන යනවාද ඒ ප්‍රාග්ධනයේ කොච්චරක් දුරට ශක්තිමත්ද කියන එක බලනවා. ඊළඟට ඒ ගත්තොත් කැමෙල් කියලා මම කිව්වා asset quality. asset quality කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ ණය සහ අර්ථිකාරම් වලින් අපි බලනවා මේ අක්‍රමික ණය කොච්චරක් තියෙනවද ක්‍රමික ණය කොච්චරක් තියෙනවද කියලා. ඒත් අක්‍රමික ණය ගත්තොත් ඒවා මාස 3කට වඩා පොලි සහ මේ වාරික නොලැබුණොත් ඒවා අක්‍රමික ගණයට මාරු කරන්න ඕන. ඒක මාසයකට වඩා වැඩිව මාස 6කට වඩා වැඩි නම් සහ මාස 12කට වඩා අඩු නම් 20%ක ප්‍රොවිෂන් එකක් නැත්නම් වෙන් කිරීමක් කරන්න ඕන. security අගේ අඩු කරාට පස්සේ තියනාගේ ඊළඟට මාස 12 ඉඳන් මාස 18 දක්වා නම් අපි ඒකට කියන්නේ දැන් මුල් එකට substandard කියලා කියනවා. මාස 6යි 12යි 12යි 18යි නම් ඔයාලා මේවා අහලා තියෙනවා. මම මතකයේ දෙන්න කතා කරන්නේ 12යි 18යි නම් අපි කියනවා මේ මොනවද ප්‍රොවිෂන් එකක් තියෙනවා 50%. ඊළඟට 18ට වඩා වැඩි නම් අපි කියනවා ප්‍රොවිෂන් එක 100%යි. හරි එතකොට substandard doubtful loss කියලා අපි ඒක මේ කොටස් කරනවා. substandard කිව්ව 6යි 12ත් අතර 12යි 18යි නම් doubtful 12න් ඉහළ නම් loss. ඔන්නෝම ගොඩාක් ඕවා වල සංඛ්‍යාත්මක වහන්නේ නෑ. මුත් ඔයාලට අවබෝධයක් එන්නයි මම මේ ගැන කිව්වේ. එතකොට ඒ විදිහට මේ අධීක්ෂණ කටයුතු කරනවා on site off site එතකොට මේකෙදි කියනවා මෙහිදී මූල්‍ය පද්ධතිය මූල්‍ය ආයතන ආර්ථිකය හා අන්තර්ක්‍රියාකාරී වන ආකාරයේ නිරීක්ෂණය කොට පද්ධති අවදානම පිළිබඳව අවධානය යොමු කරනවා. එතකොට පද්ධති අවදානම කිය අපි අර ගැටලු ගැන කතා කරනකොට කිව්වා ඒක මුළු බැංකින් සිස්ටම් එකටම බලපාන එකක් පිළිබඳව අවධානය යොමු කරන අතර ඒ සඳහා සාර විචක්ෂණශීලී නියාමනය සිදු කරයි. මම එදත් ඔයාලට පැහැදිලි කරා සාර විචක්ෂණශීලී එතන නිගමනය කියලා තියෙන නියාමනය කියලා හදාගන්න. ඒ සාර විචක්ෂණශීලී නියාමනය කියන්නේ මුළු බැංකු පද්ධතියම එකක් විදියට අරගෙන ඒ අය මුහුණ දෙන මොනවද අවදාන. දැන් අපි ගත්තොත් පෝනිං ගත්තොත් මේ පෝනිංස් ගත්තොත් එහෙම ඒවල අගය ශීඝ්‍රයෙන් අඩු වුණොත් එහෙම රත්රන් වල අගය අඩු වුණොත් එහෙම මිනිස්සු මොකද කරන්න පුළුවන්? Taman ගත්තේ උගස් ණය නොගෙවයින්න පුළුවන්. බැංකුවටම ඕන එකක් කරගන්න විකුණන්න. එහෙම වුණොත් එහෙම සමහර විට වෙළඳපොළ අගය 50%කින් විතර අඩු වුණොත් එහෙම අර ණයේ ප්‍රමාණය මේකට මෙයාට අය කරගන්න බැංකුවට හම්බ වෙන්නේ නැහැ. අන්නේ ඒ වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. එතකොට එහෙම ඒ වගේ ගත්තාම මුළු බැංකු පද්ධතියම තමයි මේ රත්රන් වල මිල අඩුවීමේ අවදානමට මුහුණ දෙන්නේ. ඒකයි අපි කිව්වේ මේක සිස්ටමික් රිස්ක් එකක්. මැක්‍රෝ ප්‍රූඩෙන්ෂල් සුපර්විෂන් වලින් සාර විචක්ෂණශීලී නියාමනය තුලින් පුළුවන් මේකට විසඳුම් ලබා දෙන්න. අපි හිතමු රක්ෂණ ආරමුදලක් පිටවීම තුලින් ඒකට contributions කරන බැංකු වලට තමන් ඒ වගේ ලොස් එකකට අවදාන ප්‍රමුණ දුන්නොත් ඒ තුලින් වන්දි ගන්න. මං කිව්වා එදත් ඉංගලන්ත මහ බැංකුව 2012 දී හඳුන්වා දුන්නා මොකද්ද මූල්‍ය සේවා පන්ති තුලින් අර මොනවද බැංකු විසින් ණය ලබා දෙනකොට නිවාස ණය ලබා දෙනකොට
ඒ නිවාසවල wholesale value එකෙන් 50%කට සීමා කරන්න කියලා. මොකද හේතුව අර ඒකට 50%ක්ම තියෙනවා මේ මිල ගණන් වෙනස් වීමේ අවදානම කළමනාකරණය කරනවා. ඒ විදිහට අන්න එහෙම මුළු තනි බැංකුවක් නෙමෙයි මුළු බැංකු සිස්ටම් එක. එක් ණයක් නෙමෙයි මේ බැංකු පද්ධතියම මුහුණ දෙන අවදානම් ණය තුලින්. සල්ෆෝයලා බලන එකට අපි කියනවා මොකක්ද කියලාද? සාර විචක්ෂණශීලී නියාමනය macro prudential supervision. Basel 1 කාලේ තිබුණේ මොකද්ද? micro prudential supervision. ඒ කියන්නේ සූක්ෂම විචක්ෂණශීලී නියාමනය. එතකොට මේ බැංකුවේ ඒ ණය අන්න එහෙම එක ඒවා හොයලා බලනවා. නමුත් දැන් බැංකු පද්ධතියම ගැන බලන්න. මේ සඳහා සාර විචක්ෂණශීලී රෙගුලාසි යොදා ගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍රලාභී විශේෂිත බැංකු හා බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා බැංකු පන්ත යටතේ විධිවිධාන නිකුත් කොට ඇත. බාසල් නියමයන්ට අනුව මේවා මෙහෙවනු ලබයි. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බැංකු ව්‍යාපාර පන්ත යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් නියාමනය හා අධීක්ෂණය සිදු කරයි. ඒක අපි කතා කරා කලින්. හරි. ඊළඟට ගත්තාම මෙම විචක්ෂණශීලී නියාමනය හා අධීක්ෂණය තුළින් මූල්‍ය පද්ධති අධි අවදානම් ගැනීම වළක්වාලීමට බලාපොරොත්තු වන අතර ඒ අනුව මූල්‍ය පද්ධතිය ස්ථායීතාව පවත්වා ගැනීම කටයුතු කරනවා. මොකද්ද මේ අධි අවදානම් ගැනීම කියන්නේ? ඔන්න හිතන්න අපි ගත්තොත් එහෙම මේ විදිහට යම් බැංකුවක ප්‍රාග්ධනය තියෙනවා. අපි හිතමු tier 1 tier 2 දෙකම හරියන 5 10ක් අතර ප්‍රමාණය පවත්වාගෙන යනවා. අපි හිතමු බැංකු අධීක්ෂණ නිලධාරීන් ගිහින් බලනකොට මේ බැංකුව සාමාන්‍යයෙන් ණය ශ්‍රේණිගත කිරීම තුලින්, ඒ කියන්නේ එක ආයතන වලට ණය ශ්‍රේණිගත කිරීම දෙනවා. ණය අපි හිතමු ලොකු ඉහළ සමාගම් වලට කෝපරේට් කස්ටමර්ස්ලා ඉන්න බැංකුවක්. එතකොට ඒකට මේ ආයතනවල ක්‍රෙඩිට් රේටින්ග්ස් ගත්තහම ඉතා ක්‍රෙඩිට් රේටින්ග්ස් අඩු ආයතනවලට තමයි ණය දෙන්නේ. දැන් එහෙම අපිට B+ වගේ තියෙන, හරි B- වගේ තියෙන ආයතනවලට තමයි ණය දීලා තියෙන්නේ. එහෙනම් තත්ත්වය මොකද්ද? මෙම ආයතන ණය පැහැරහැරීමේ අවදානම වැඩි. හේතුව ඒකයි මේ ණය ශ්‍රේණිගත කිරීම අඩුයි කියන්නේ. මොකද්ද තත්ත්වය? මේවා ඩිෆෝල්ට් කරන්න තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා ඉහළ අවදානමක් මේ බැංකුව ගන්න. ඉහළ අවදානමක් ගන්න. දැන් ඉහළ අවදානමක් ගන්න අවස්ථාවකදී මොකද්ද වෙන්න ඕන? ඒ ඉහළ අවදානම තැන්පත්කරුවන් මත විතන් කරන්න බෑ. මොකද හේතුව බැංකුව අධික අවදානමක් අරගෙන ඒකෙන් පාඩු ලැබුවොත් ඒ පාඩු අවශෝෂණය කරගන්න ඕන තැන්පත්කරුවන්ගේ මුදල් විතරක් නෙවෙයි. කියන්නේ අය මත ඒක යන්න බෑ. ඒක නිසා එහෙනම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි කරන්න කියලා බැංකු අධීක්ෂණ නිලධාරීන් විසින් නියම කරනවා. ඒ පස්සේ තියෙනවා මේ point for discussion කියලා. එතකොට මේ වගේ දේවල් වලින් නිර්දේශ කරනවා බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක. එතකොට එහෙම කරපුවාම අන්න එතකොට මේ ඉහළ අවදානම් තියෙන අංශ සඳහා ආයතන සඳහා බැංකුව ණය දීලා තියෙනවා. නමුත් ඒ ණය තුලින් එන අවදානම අවශෝෂණය කරගන්න තැන්පත්කරුවන්ගේ මුදල් මතම නොයවා අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය කියනවා. ඒකයි ඒ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි කරන්න ඕන කියලා කියන්නේ. එහෙනම් ඊළඟ විකල්පය මොකක්ද? ඔයාලා හිතලා කියන්නේ එක්කෝ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි කරන්න. එහෙම නැත්නම් බැංකුවට කරන්න පුළුවන් අනිත් විකල්පය මොකක්ද? කියන්න බලන්න බැංකුවට කරන්න පුළුවන් අනිත් විකල්පය මොකක්ද? නැත්නම් මම අහගෙන වීඩියෝ තියාගෙන ඉන්නකොට නිින්ද යන්නත් පුළුවන් ඕගොල්ලන්ට. බලන්න කියන්න ඊළඟ විකල්පය මොකක්ද? එක්කෝ තැන්පත්කරුවන්ගේ මුදල්
අයිතිකරුවන්ගේ මුදල් කියන්නේ හඳුන්වා දෙන්න ඕන. එහෙම නැත්නම් ඊළඟ විකල්පය මොකක්ද? තැන්පතු වැඩියෙන් ගන්න. තැන්පතු වැඩිවීම ගත්තොත් අර වගේ ඉහළ අවදානම් තියෙන ආයතන වලට ණය දීලා ඒවයින් එන ඉහළ අවදානම් losses තැන්පත් කරුවන්ට නෙන්නේ. තැන්පත් කරුවන්ට නෙන්නේ. ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කරන එක. ඔව් ඒකත් කරන්න පුළුවන්. නමුත් අපි හිතමු දැන් මේ COVID-19 වගේ දේවල් නිසා ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. ඒ වගේ අවස්ථාවක් එනවා. ඒක මේවා කොහොමත් ඉහළ අවදානම් තියන ආයතන. එහෙනම් ඒකට මොකද කරන්නේ? නිකන් හිතලා කියන්න බලන්න. බැංකුවට පුළුවන් මොකක් කරන්නද? අඩු ශ්‍රේණිගත කිරීම සහිත ආයතන වලට ණය දීම වෙනුවට මොකක්ද කරන්නේ? ඉහළ ණය ශ්‍රේණිගත කිරීම සඳහා තියෙන ආයතන වලට ණය දෙන්න. අන්න විකල්ප දෙකයි. එක්කෝ අවදානම අඩු කරගන්න. එක්කෝ ඉහළ අවදානම් ගන්නවා නම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ඉන්ට්‍රොඩියුස් කරන්න. අන්න ඒකයි මෙතන බැංකු අධීක්ෂණ නිලධාරීන්ට විකල්ප දෙකක් පෙන්නලා. එක්ක බැංකුව අධික ණය ගන්නවා නම් හොඳයි. අධික මේ අවදානම් ගන්නවා නම් හොඳයි. එහෙනම් ඒවට අතිරික්ත ප්‍රාග්ධනයක් හඳුන්වනවා. ඒකට 10% ඒවා දාලා වෙන්නේ මේ ඉහළ අවදානම් සඳහා ඉහළ ඒ අවදානම් අවශෝෂණය කරගන්න, පාඩු අවශෝෂණය කරගන්න අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය. එහෙනම් දෙවෙනි විකල්පය වෙන්නේ මොකක්ද? එහෙනම් එහෙම කරන්න බැයි නම් අවදානම් අඩු ආයතන වලට ණය. එහෙනම් එතකොට වෙන්න ඕන ඉහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත ආයතන වලට ණය. තේරුණාද එතන විකල්ප දෙක? ඒක තේරුණා. තේරුණා. හරි යන්නේ එතන එතකොට අපිට වැදගත් නැහැ. එතකොට ඔන්න අපිට දැන් මේට අමතරව මේ ටික කිව්වා. මේ ඒට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව කල්බදු මූල්‍ය කරන පන්ති යටතේ විශේෂිත කල්බදු සමාගම්ද ශුද්ධ මූල්‍ය පන්තිට අනුව ශුද්ධ මූල්‍ය සමාගම්ද අධීක්ෂණය කරයි. නමුත් දැනට ශුද්ධ මූල්‍ය පන්තිට අනුව ශුද්ධ මූල්‍ය සමාගම් අධීක්ෂණය කෙරෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් සංශෝධනය වුණා. ඒක නිසා කල්බදු සමාගම් තමයි කෙරෙන්නේ. නම් ශුද්ධ මූල්‍ය දෙපාර්තමේන්තුවකුත් ඇති කරලා අධීක්ෂණ කටයුතු කරගෙන ගියා. නමුත් ඒක පසු කාලීනව දෙපාර්තමේන්තුව අහෝසි වීමක් වුණා. හරි. ඒක නිසා කල්බදු එක යටතේ විතරයි ගන්න. දේශීය භාණ්ඩාගාර විල්පත් ආඥා පනත හා ලියාපදිංචි ස්කන්ධ සුරැකුම්පත් ආඥා පනත අනුව ප්‍රාථමික වෙළඳුන් නියාමනය හා අධීක්ෂණය කිරීමක් කරනවා. ඒක කරන්නේ SNBFI නැත්නම් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ දෙපාර්තමේන්තුව විසින් තමයි මේ ප්‍රාථමික වෙළඳුන් නියාමනය කරන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවා එන්ට්‍රස්ට් කතාව. මේ එන්ට්‍රස්ට් එක බිඳ වැටීම එන්ට්‍රස්ට් කියන්නේ ප්‍රාථමික වෙළෙන්දෙක්. නේද? නඩු කටයුතු යනවා. ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලය ඔය මේ හිරේට දාලා තියෙනවා. ඒකට ඒක ගත්තාම එයාලා මොකද කරේ? දැන් සාමාන්‍යයෙන් ඔය අපි රිපෝ කියලා කියන්නේ රිපෝ. තැන්පතු කියන්නේ සාමාන්‍ය සුරැකුම් සහිත තැන්පතුවක් විදිහට ගන්න. මේ අය කරේ මේ අනික අපි කියනවා සාමාන්‍යයෙන් රජයේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම ඩිෆෝල්ට් රිස්ක් එකක් නැහැ කියලා. නැත්නම් ණය අවදානමක් නැහැ කියලා. මොකද රජය කොහොමත් මේ සඳහා ගෙවනවා. මොකද හේතුව රජයේ විසින් බදු අය කිරීමේ අධිකාරී බලයත් මුදල් අච්චු ගැසීමේ අධිකාරී බලයක් තියෙන නිසා ක්‍රෙඩිට්
රිස්ක් එක නැහැ රජයේ සුරැකුම්පත් කර නමුත් අනිකුත් අවදානම් තමා තියෙන්නේ පොලී අනුපාතික නෛතික කොහොම අවදානම් තියෙනවා කියලා කියනවා. නමුත් ඔය ඉන්ට්‍රස්ට් එකේදී මිනිසුන්ගේ ආයතනවල මුදල් නැති උනේ රජයේ සුරැකුම්පත් කළ ආයෝජන කරලා. මොකද මෙයාලා කරේ මේ සුරැකුම්පත් නැවත විකුණලා තිබුණා මේ සත්‍ය අයිතිකරුවන්ට නොදන්වා. ඒකට ඒවා නැවත විකුණලා. ඒක දැන් මුදල් දැන් මේ ඉන්ට්‍රස්ට් එකෙන් ගෙව්වෙත් නෑ අඩුම තරමේ අර රිපෝ යටේ තියෙන අර සුරකුම අරගෙන රජයෙන් ඉල්ලන්න විදියක් නෑ ඒවත් තිබුණා. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඊට පස්සේ ප්‍රාථමික වෙන දුන් නියාමනය ආදීක්ෂණය කිරීමත් මහ බැංකුවෙන් කරා. ඊළඟට කුඩා තැන්පත්කරුවන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමේ ආරමුණින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රව්‍යශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක. එහෙනම් මේ විදිහට on site of කියන්නේ ඉතින් උන අපිට ආව වචනේ ඉතින් පරීක්ෂණ කියන්නේ මොකද්ද on site. අඛණ්ඩ පරීක්ෂණ කියන්නේ off site. ඉතින් පරීක්ෂණ කියන්නේ එහෙම නැත්නම් on site කියලා කියන්නේ බැංකු අධීක්ෂණ නිලධාරීන් අර බැංකුවට ගිහිල්ලා ඒ පොත්පත් පරිශීලනය කරලා බැංකුව මුහුණ දෙන අවදානම් හඳුනා. off site නැත්නම් අඛණ්ඩ පරීක්ෂණය කියලා කියන්නේ බැංකුව වලින් ඒ අවශ්‍ය තොරතුරු ගෙන්වාගෙන කාලීනව සතියකට මාසයකට මාස 3කට සැරයක් අර සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් තියෙනවා ඒවා බලලා ඒවා විශ්ලේෂණය කරලා බැංකුව මුහුණ දෙන අවදානම් මොනවද කියලා බලන්න පුළුවන්. හරි. එහෙනම් ඒ විදිහට මේ ඉතින් හා අඛණ්ඩ පරීක්ෂණ තුලින් on site off site තුලින් මේ මූල්‍ය ආයතන අධි අවදානම් ගැනීම වළක්වන්න මහ බැංකුව ක්‍රියා කරනවා. ඊළඟට දැන් ඔයගොල්ලෝ දැක්කා නේද මේ මූල්‍ය ආයතන ද ෆිනෑන්ස් ඔහොම ආයතන මේ CIFL ඔහොම වැටුණා. ආයතන වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ තැන්පත්කරුවා අපහසුතාවට පත් වෙනවා තමන්ගේ මුදල් කොහොමද ගන්න. එහෙනම් කුඩා තැන්පත්කරුවන්ව ආරක්ෂා කරන්න තමයි මේ තැන්පතු රක්ෂණ හා ද්‍රව්‍යශීලතා ආධාරක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒකට කෙරෙන්නේ මේ විදිහට මේ තැන්පත්කරුවන්ට එන ආයතනයක් බිඳ වැටිලා තැන්පත්කරුවන්ට තමන්ගේ තැන්පතු ලබා ගැනීමට නොහැකි අවස්ථාවලදී වර්තමානයේ නම් රුපියල් 6 ලක්ෂයක උපරිමයකට යටත්ව ඒ මුදල් ලබා ගන්න පුළුවන් තමන්ගේ තැන්පතු සහතිකයට අදාළව. ඒක ජොයින්ට් එකක් නම් ලක්ෂ 6 දෙකක් හම්බ වෙනවා. මේ විදිහට තමයි යන්නේ. එහෙනම් කුඩා තැන්පතු කරුවන්ගේ ආරක්ෂා කරන තමයි තැන්පතු රක්ෂණ හා ද්‍රව්‍යශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නේ. ඊළඟට ගෙවීම් හා පියවීම් පන්තිට අනුව ලංකා සෙටල් පද්ධතිය ක්‍රියා තුලින් ගෙවීම් පියවීම් පද්ධතිය අඛණ්ඩ ක්‍රියාකාරීත්වය තහවුරු කරන්නත් මේ මහ බැංකුව කරනවා. ඒ තුලින් කරන්නේ මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කරන්න. ඒතර ඉන්ට්‍රාඩේ ෆැසිලිටි එක දෙනවා ද්‍රව්‍යශීලතාව මදි එක්කෙනෙක් තිබුණොත් එහෙම අද උදේ දෙනවා හවස එක සෙටල් කරන්න ඕන. ඒ විදිහට මේ ද්‍රව්‍යශීලතාව ආරක්ෂා කරලා RTGS සිස්ටම් එක තුලින් මේ ගෙවීම් පියවීම් පද්ධතියේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමට මහ බැංකුව ක්‍රියා කරනවා. එතකොට දැන් බලන්න ඕකෙන් ගැටලු ආවද? මම දැන් ගොඩක් කියවගෙන ගියා. එතකොට සාමාන්‍ය ඔයගොල්ලන්ට එපා වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේ වගේ ප්‍රශ්න අහන්නේ. හරි? එතකොට මේ ලියාපදිංචි සුද්ධ මූල්‍ය ආයතන නියාමනය කරන්නවත් නැද්ද අධීක්ෂණ දෙපාර්තමේන්තුව? මොකද්ද? ලියාපදිංචි සුද්ධ මූල්‍ය ආයතන මේ අධීක්ෂණය කරන්න මොකද ලබ්ජය වගේ මේ ලියාපදිංචි සුද්ධ මූල්‍ය ආයතන තියෙනවා. ඒකට ආපහු පනතක් එනවා කියලා කියනවා. නමුත් ඉස්සෙල්ලා ඇවිල්ලා ඒක මහ බැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවලා ඒක අහෝසි වුණා. දැනට ඒ වගේ ඒවා වෙන්නේ නැහැ සුද්ධ මූල්‍ය ආයතන.
ගැටලු තියෙනවද තව? අපි පොඩ්ඩක් ඔන්න මේ ප්‍රශ්නයක් බලමු. මේකෙදි ඔන්න දැන් මෙහෙම තියෙනවා 2016 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ තුල මුදල් මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විවිධ පනත් මගින් බලතල කාර්යයන් වගකීම් විශාල සංඛ්‍යාවක් පවරා ඇත. හරි. පහත සඳහන් කාර්යයන් මුදල් මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ඇති පනත්වල නම් සඳහන් කොට එම එකිනෙක කාර්ය යටතේ කෙරෙන මූලික කටයුතු සහ මහ ජනතාවට ඇති වැදගත්කම මේකේ තියෙනවා. මේකේ හතරවෙනි එක තියෙනවා අපි දැන් මේ කතා කරපු බැංකු අධීක්ෂණය. අන්න ඒකට මේ කාර්ය කෙරෙන්නේ කොහොමද? මොන අනපනතද? මහ ජනතාවට ඇති වැදගත්කම. බලන්න පොඩ්ඩක් නිකන් හිතන්න. මොන අනපන්තද කියලා. දැන් මේකේ අනපනත් තියෙනවා. බැංකු පන්ත තුලින් තමයි මේ වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකු අධීක්ෂණය කරන්නේ. ඒක අහලා තියෙනවා ඊළඟට කොට එකිනෙක කාර්යයත්වයේ කරන මූලික කටයුතු. මේකට කරන මූලික කටයුතු. ඒක මහ ජනතාවට ඇති වැදගත්. බලන්න කියන්නේ. දැන් කතා කරපු දෙයක් නිසා මතක ඇති. ඒක නිසා පොඩ්ඩක් බලන්න උත්තරයක් හදන්න උත්සාහ කරන්න. ආයි පොඩ්ඩක් ප්‍රශ්නේ කියන්න සර්. ප්‍රශ්නේ කියන්නේ ඔන්න මුදල් මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විවිධ පනත් මගින් බලතල කාර්යයන් හා වගකීම් විශාල සංඛ්‍යාවක් පවරා ඇත. පහත සඳහන් කාර්යයන් මුදල් මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ඇති පනත නැත්නම් පනත්වල නම් සඳහන් කොට එකිනෙක කාර්ය යටතේ කෙරෙන මූලික කටයුතු සහ ඉන් මහ ජනතාවට ඇතිවන වැදගත්කම තමයි. හරි. එහෙනම් ඒකේ යටතේ එකක් තමයි බැංකු අධීක්ෂණය කියන එක. බැංකු අධීක්ෂණය. බලන්න ඒක ගැන හිතන්න මොකක්ද කියලා. බැංකු අධීක්ෂණය කියන එක අනපනත මේ බැංකු ගැන අධික කරන්න තියෙන එක මොකද්ද? 1988 අංක 30 දරන බැංකු පනත. ඔව්. තව 1949 මූල්‍ය නීති පනත. හරියට හරි. එයි අපි මූල්‍ය නීති පනත ගත්තේ හොඳ මඩ තියාගන්න ඕන. මූල්‍ය නීති පනත තුලින් තමයි ඇති කරපු දෙපාර්තමේන්තු දෙකෙන් එකක් තමයි බැංකු අධීක්ෂණය. අනික ER එකනේ. ආර්ථික පර්යේෂණය. එතකොට ඒ කියන්නේ මූල්‍ය නීති පනත තුලින්ම ඇති කරපු දෙපාර්තමේන්තුවක් තමයි බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. එහෙනම් මූල්‍ය නීති පනතත් අදාළයි බැංකු පනතත් අදාළයි. ඊළඟට කිව්වොත් එහෙම ඒ දෙකම ඒකේ පනත අහනවා ඊළඟට ප්‍රධාන කාර්යයන් අහනවා. මේ යටතේ කරන මේ මොනවද කරන්න කියලා. ප්‍රධාන කාර්යයන් මොනවද ඒකට අදාළ වෙන්නේ? බැංකු පවත්වාගත යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය බලනවා. හරියටම. ඊළඟට බැංකුව විසින් ඒ අදාළ පනත් යටතේ නියම කරලා තියෙන රෙගුලාසි කොන්දේසි වලට අනුව කටයුතු කරනවාද කියන එක හොයා බලනවා. ඔව්. හරියටම හරි. තව අපි ගත්තොත් බෝල් දැන් අඩමාන ණය වෙන් කිරීම, බෝල් ණය වෙන් කිරීම, අර මං කියේ 20% 50% 100 වගේ ලාභයෙන් වෙන් කිරීම. ඊළඟට මේ අපි ගත්තොත් ක්‍රමික ණය අක්‍රමික ණය විදිහට වෙන් කිරීම, ආදායම හඳුනා ගැනීම. ඒ කියන්නේ මම මේකට අදාළව නිකන් ඒකයි මම මේ ප්‍රශ්නේ ගත්තේ. දැන් අපි ගත්තොත් එකක් තමයි මේ බැංකු අධික මං කිව්වා කැමෙල්ස් කියලා. ඒ කැමෙල්ස් කිව්වහම
අපි කිව්වා C වලින් කිව්වේ capital adequacy. වාටත් ඒකට මතකයි මොකද්ද? අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය පවත්වා ගැනීම. හරි අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය පවත්වා ගන්න. එයි අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයක් පවත්වාගන්නේ බැංකුවේ කටයුතු වලින් මම මේ ප්‍රශ්නෙටම නෙමෙයි උත්තර දෙන්නේ මේක විග්‍රහ කිරීමක් කරනවා. බැංකුවේ කටයුතු වලින් ලබන ආයෝජන අලාභ තියෙනවා නම් ඒ අලාභ අවශෝෂණය කරගන්න තැන්පත්කරුවන් මතම දෙන එක අසාධාරණයි. ඒක නිසා මොකද්ද කරන්න ඕන? එම ආයෝජන අලාභ අවශෝෂණය කර ගැනීමට අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය බැංකුව තුළ තියෙනවා. ඒක නිසා තමයි මේ අවම ප්‍රාග්ධන අවශ්‍යතාව නියම කරන්නේ. ඒකයි මම ඔයාලට කිව්වේ අර ණය ශ්‍රේණිගත කිරීම වලින් අඩු ඉහළ අවදානම් සහිත ව්‍යාපාරවලට අදාළ බැංකුව ණය දීලා තියෙනවා නම් බැංකු අධීක්ෂණ නිලධාරීන් ගිහිල්ලා ඒවා හොයලා බලලා කියනවා ඔයගොල්ලෝ ණය දීලා තියෙන්නේ අධික අවදානම් සහිත ආයතන වලට ඒවයින් ඉන්න පුළුවන් losses එහෙම නැත්නම් පාඩු වලට මුහුණ දෙන්න වහාම අතිරේක ප්‍රාග්ධනයක් හඳුන්වා දෙන්න. එතන අතිරේක ප්‍රාග්ධනය කිව්වේ මොකද්ද? අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි. මම කිව්වා විකල්පය ඊට පස්සේ ණය දෙන්නේ ඉහළ ණය ශ්‍රේණිගත කිරීම ආයතන සහිත ඒවාට විතරයි. අන්න ඒක. එහෙනම් අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය හැමතිස්සෙම කියන්නේ මොකටද අවශ්‍ය වෙන්නේ? බැංකුවේ ආයෝජන කටයුතු වලින් ණය සාත්‍තිකාරම් දීම වෙන්න පුළුවන්, වෙනත් ආයෝජන වෙන්න පුළුවන්. ඒවයින් බැංකුව ලබන අලාභ වලට මුහුණ දෙන්න අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය තිබේ. ඒවා අවශෝෂණය කරනවා. හරි? ඒකට අර කුෂන්ඩ් ලොසස් කියලා කියනවා. ඒ කියන්නේ ඒකයි එතනින් ගන්න. එහෙනම් අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ගැන දැන් අපිට. එහෙනම් අපිට මේ පියවරයන් වලින් එකක් තමයි අවම ප්‍රාග්ධන අවශ්‍යතාව හඳුන්වා දීම. ඊළඟට කැමෙල් කියලා මම කිව්වා ඊළඟට assets quality. එහෙම නැත්නම් වත්කම් වල ගුණාත්මක බව. බැංකුවේ මෙතන වත්කම් කියලා කිව්වේ මොකද්ද? ණය සහ අත්තිකම්. එහෙනම් ඒවා හරියටම වෙන් කරලා තියෙන්න ඕන ක්‍රමික ණය මොනවද? අක්‍රමික ණය මොනවද? එතකොට අන්න ඒ විදිහට. ඒ කියන්නේ යම් බැංකුවක් අපි ගත්තොත් එහෙම අපි දැන් ඔක්කොම අර peer groups කියලා අපි හිතමු domestic private banks කියලා ගන්න. ඒ බැංකු ගත්තාම මේ දේශීය පෞද්ගලික බැංකු වල සාමාන්‍යයෙන් ඔක්කොංගෙම බැංකු වල අක්‍රමික ණය ගත්තාම සාමාන්‍ය අපි හිතමු 6%යි කියලා. 6%. නමුත් X කියන බැංකුව බැලුවහම එයාගේ තියෙනවා 11%. 11%. එහෙනම් මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? අනෙකුත් බැංකුවට සාපේක්ෂව මේ X බැංකුවේ මොනවද? අක්‍රමික ණය වැඩි. හරි එහෙනම් එයා provisions කරන්න ඕන. මම ඒකම එනවා provisions කරන්න. හරි? එහෙනම් ඔන්න අක්‍රමික ණය වැඩි. එන අක්‍රමික ණය වැඩි නම් මේ අක්‍රමික ණය අය කරගන්න බැරි වුණොත් හරි? ඒ සඳහා බැංකුවේ ලාභ වලින් වෙන් කිරීම කරන්න. එහෙනම් දෙවෙනි එක විදිහට අපි කියනවා වත්කම් වල ගුණාත්මක බව පවත්වා ගත යුතුයි. ඊළඟට අනාගතයේදී ලැබිය හැකි අලාභ සඳහා ලාභයෙන් වෙන් කිරීම සිදු කිරීම අන්න ඒවා මේ අරන් තියෙන පියවරය. මහ බැංකුව ගන්න පියවරය. හරි? වෙන් කිරීම ගන්න. අන්න එහෙම එනවා එතන. ඊළඟට asset quality ඊළඟට management කියලා කිව්වේ මෙතනදී කියනවා කළමනාකරණය බැංකුවේ ඉහළ කළමනාකරණය විසින් මහ බැංකුවේ ඒ නීති නියමයන් ඊළඟට සර්කියුලර් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන අනිවාර්යයෙන්. මේවට සංවේදීතාවක් දක්වන්න ඕන. ඒකයි මැනේජ්මන්ට් කියන්නේ. හරි? කළමනාකරණය විසින් මහ බැංකුවේ නියෝග නීති රීති වලට අනුකූලව කටයුතු කිරීම. හරි? ඊළඟට E කියන්නේ කැමෙල් කියන එකේ E කියන්නේ earnings.
ඉපැයි. හරි ඉපැයි. ඒ ඉපැයින් ගත්තාම දැන් බැංකු ආයතන ගත්තාම ඒ අය අතර විශාල තරංගයක්. බැංකු වල විශාල තරංගයක්. ඒ තරංගය ගත්තාම මේ තරංගයට ඒක සාධාරණ තරංගයක්. පුවත්පත්වල තමන්ගේ මූල්‍ය ප්‍රකාශන පවා එළිදක්. එහෙනම් මේ මාස 3කට. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මේ අය තමන්ගේ ඉපයීම් සටහන් කිරීම හරියාකාරව කරනවා. එහෙනම් අපි ගත්තොත් අක්‍රමික ණය වලට මාරු කරුවොත් එහෙම ඊට පස්සේ ඒක ආයේ පොලී ආදායම් වලට මේ ඒවයින් එන්න ඕන ඒවා එකතු කර කර යන්න බෑ. ඒ වෙනුවට ලැබිය යුතු පොලී ගිණුම් හර කරලා මේ අවිනිශ්චිත පොලී ගිණුමකට තමයි මේ පොලී වෙන් කරන්න ඕනේ. නැත්නම් පොලී ආදායම් වලට දාන්න බෑ. එහෙනම් මොකද්ද මේ පොලී ආදායම් નિયમિત පරිදි හඳුනා ගැනීමේ නියෝග නිකුත් කරලා තියෙනවා. හරි අන්න ඒ වගේ. ඊළඟට අපි earnings ගැන කියනවා. ඊළඟට liquidity කියන්නේ ද්‍රවශීලතාව. එහෙනම් තැන්පත්කරුවෝ ඉල්ලූ විටක ලබා දිය හැකි වන පරිදි ඉහළ ද්‍රවශීලතාවයෙන් යුතු මූල්‍යවත්කම් වල ආයෝජනය කරනවා. ඒ කියන්නේ අන්තර් බැංකු තැන්පතු වෙන්න පුළුවන්, භාණ්ඩාගාර විල්පත් වෙන්න පුළුවන්. ඒවයි ද්‍රවශීලතාව වෙන්නේ. ඒක නිසා ඒවා ඒ වගේ දේවල් වල තැන්පත් කරලා තියෙනවා. අන්න liquidity. එහෙනම් ඒ තුලින් තැන්පත්කරුවන්ගේ විශ්වාසය ආරක්ෂා කරලා ඒ බැංකු ගිඩ වැටීමෙන් වළක්වනවා. හරි අන්න ඒ විදිහට liquidity. ඊළඟට ඔය මේ අපේ රටේ බලන්නේ වෙන බැංකු වල බලනවා පිට රටවල sensitivity to the market කියලා බැංකු වල ආයෝජන සම්බන්ධයෙන් මේ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. ඊළඟට අපිට තියෙනවා ඔයාලා අහලා තියෙනවා මොකද්ද? ඊට අමතරව single borrower limit. ඒ කියන්නේ මොකද්ද? එක පුද්ගලයෙකුට නැත්නම් ආයතනයකට දිය හැකි ණය සීමාව කොච්චර? අන්න ඒවා නියම කරනවා. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේ ප්‍රශ්නය තුල අපි අහුවේ මොනවද? ඒකෙන් එකිනෙක ප්‍රධානකට එකිනෙක කාර්යයත් එක්කෙන මූලික කටයුතු. එහෙනම් ඔන්න මූලික කටයුතු අපි කිව්වා මෙන්න මේ කටයුතු තමයි බැංකු අධීක්ෂණය යන්නේ කියන්නේ. ඒකට මහ ජනතාවට ඇති වැදගත්කම. ඇයි මහ ජනතාවට වැදගත්? බාන්න කියන්නේ බැංකු වල සමාජිකයන් වන්නේ මහ ජනතාව. ඒ කියන්නේ තැන්පත්කරුවෝ යම් අවස්ථාවකදී බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් වුණොත් අහිමි වන්නේ ඔවුන්ගේ තැන්පතු. ඒක නිසා වගකීමක් තියෙන. ඒ කියන්නේ අධීක්ෂකයා විදිහට මහ බැංකුව සෑම විටම බැංකු පද්ධතිය නියාමනය කළ යුතුයි. ඔව් හරි. ඒක හරියටම එහෙනම් තැන්පත්කරුවන්ගේ මුදල් වලට ආරක්ෂාවක් ලබා දෙන්නේ. එහෙනම් අර ඒක තමයි අර අවම ප්‍රාග්ධන අවශ්‍යතා එහෙම දාලා බැංකුවේ ආයෝජන කටයුතු වලින් එන අවදානම් පාලනය කරන්න ඒ විදිහට ක්‍රමවේදයක් තියෙන. එහෙනම් තැන්පත්කරුවන් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීම කරනවා. තැන්පත්කරුවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දීම කිරීම තුළින් මහ ජනතාවට ඊළඟට දැන් මහ ජනතාවට ඒ වගේම වැදගත් වෙනවා මොකද්ද? තමන්ට අතිරික්ත මුදල් තැන්පත් කිරීම වගේම මූල්‍ය අවශ්‍යතාවොත් ඒ මුදල් ලබා ගන්න. يعني බැංකු වලින්. ඒකට අපි කියනවා මොකක් කියලා? අපේ වචනේ අතරමැදිකරණය, intermediation. එන අතරමැදිකරණය සාර්ථක වීම තුළින් තැන්පත්කරුවන්ට මුදල් විශ්වාසයෙන් යුතුව තැන්පත් කරන්න වගේම තමන්ගේ ණය සහ අත්‍රිකාරම් අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් වෙනවා. මේ අතරමැදිකරණය පුළුල් කරනවා. ඊළඟට ශක්තිමත් බැංකු පද්ධතියක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? ණය වගේ දේවල් ගලා යාම දීලා ආයෝජන අවස්ථා ලැබෙනවා. ඒකට එහෙනම් ජනතාවගේ සේවා නියුක්තිය නේද? ජනතාවගේ සේවා නියුක්තිය ලැබෙනවා. එයාලගේ ඉහළ ජීවන තත්ත්වයක් ගත කරන්න පුළුවන්. ඊළඟට ගත්තොත් ශක්තිමත් මූල්‍ය පද්ධතියක් තුළින් තමයි මම කියන්නේ ඔයයි දෙකක් විතර ලියුවාම ඇති. නම් අපිට ගොඩක් තියෙනවා. ශක්තිමත් මූල්‍ය පද්ධතියක් තුළින් තමයි අපිට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් ශක්තිමත් මූල්‍ය ක්‍රමයක් තියෙනවා.
එහෙනම් මේ මූල්‍ය පද්ධතිය තුල මේ ශක්තිමත් ආයතන තුලින් බැංකු අධීක්ෂණය තුලින් අවදානම් කලින් හඳුනාගෙන මේ ශක්තිමත් මූල්‍ය ආයතන පද්ධතියක් ඇති කරනවා. එහෙම වුණොත් එහෙම මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිමත්. එහෙනම් ඒ තුලින් මිල ස්ථායීතාව ඇති කිරීමත් මහ ජනතාවගේ කියන්නේ උද්දමනයකින් තොර කියන්නේ අධික උද්දමනයකින් තොර පරිසරයක් ඇති කරන්න. බලන්න මේ ප්‍රශ්නෙට කොච්චර ලකුණු පහ ගන්න කරුණු කීයක් තියෙනවද කියලා හිතන්න ඉස්සෙල්ලාම 52ම අපි ලිව්වා. මූල්‍ය නීති පනතයි බැංකු පනත. ඊළඟට ඒකෙදි කෙරෙන කාර්යයන් ගත්තොත් එහෙම අවම ප්‍රාග්ධන අවශ්‍යතා නියම කිරීම අර දිග සෙට් එක අපි කිව්වා. නේ? අවම ප්‍රාග්ධන අවශ්‍යතා ඊළඟට මේ ද්‍රවශීල අවශ්‍යතා මේ ක්‍රමික ණය අක්‍රමික ණය බෙදීම ඊළඟට මේ අලාභ සඳහා වෙන් කිරීම ඊළඟට සිංගල් බරෝ ලිමිට් එක පුද්ගලික සඳහා දිය හැකි ණය සීමාව නියම කිරීම අධ්‍යක්ෂවරුන්ට ලබාගත හැකි අර ණය ලබා දීම සම්බන්ධ සීමා ඔය වගේ උඟ දේවල් කියනවා බැංකුව ශක්තිමත්ම ක්‍රියාත්මක. හරි අන්නේ ඊළඟට මහ ජනතාවට ඇති වැදගත්කම කිව්වහම අපිට කියන්න පුළුවන් අර විදිහට අතරමැදිකරණයේ පහදවීම තමන්ගේ තැන්පත් සඳහා ආරක්ෂාවක් ලැබීම ඊළඟට මේ ශක්තිමත් මූල්‍ය පද්ධතියක් තුළින් මේ ආයෝජකයින්ට තම ආයෝජන සිදු කරන්න ණය ලබා ගන්න පුළුවන් ඒ මගින් සේවා නියුක්තිය ඇති වෙනවා සේවා නියුක්තිය ඇති වුණොත් ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් වෙනවා ඊළඟට ශක්තිමත් මූල්‍ය පද්ධතියක් තුළින් මුදල් ප්‍රතිපත්තිය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා ඒ තුලින් මිල ස්ථායීතාවය ළඟා කරගන්න පුළුවන් වෙනවා කියන්නේ ඒවා අපි බැලුවොත් එහෙම අපිට ගන්න පුළුවන් දැන් බලන්න මේ ප්‍රශ්නේ කොච්චර ලේසිද කියලා බලන්න අපිට මේක විග්‍රහ කරනකොට අපිට මේකේ ලකුණු පහ අපිට පහසුවෙන් ගන්න පුළුවන් කරුණු ගොඩාක් මේ ප්‍රශ්නේ ආශ්‍රයෙන් ආපු වෙන දේවල් තියනවාද මොනවා හරි පැහැදිලි කරගන්න අධිකාරී බලය ලැබෙන පනත් වලට මේ 1953 අංක 24 දන විනිමය පාලන පනත ගන්න බැරිද? විනිමය පාලන දැන් මෙතනදි කෙලින්ම බැංකු ගැනනේ කිව්වේ. බැංකු වලට අදාළ වෙන්නේ බැංකු පනතයි මූල්‍ය නීති පනතයි. අපිට කිව්වොත් කල්බදු සමාගම් කිව්වොත් අපිට ගන්න පුළුවන් අර කල්බදු සමාගම් පනත. අන්න ඒකයි එතන එන්නේ. මේකට ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන්නේ ඒකයි. තේරුණාද? ඒකයි. ඊළඟට මේකෙදි තව අහලා තියෙනවා තව කීපයක් අහලා තියෙනවා. හොඳයි මුල් එක කියනවා මුදල් මූල්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කිරීම. මූල්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කිරීම. ඒකට පනත මොකක්ද? කියන්න බලන්න. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මහ බැංකුවට බලතල ලැබිලා තියෙන පනත මොකක්ද? 1979 අංක 58 දරන මූල්‍ය නීති පනත. හරියටම හරි මූල්‍ය නීති පනත. මූල්‍ය නීති පනත. දැන් ඔයාලා විභාගෙට ලියනකොට 100% ෂුවර් නම් අර 1949 අංක 57 දරන මූල්‍ය නීති පනත. අරවා මතක නැත්නම් ලකුණු මුකුත් අඩු වෙන්නේ නිකම්ම කියනවා අපි මූල්‍ය නීති පනත. 88 බැංකු පනත අමතක කරන 88 ඕනේ බැංකු පනත. ඒකට 100% හරි කියලායි ලකුණු දෙන්නේ. කොයිම වෙලාවකවත් වැරදි කියන්නේ අනුමාන කරලා අර 88 එක 80 කියලා අනුමාන කරලා ලියන්න එපා. එහෙනම් අනුමාන වෙනවා නම් නිකන් නම් කියන්නේ. ඒකට බැංකු පනත. මේ මොකද මූල්‍ය නීති පනත. නේද? එහෙනම් එහෙනම් ඊළඟට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යොදාගන්නේ මොනවද? ඇයි අනේ ඊට ඉස්සෙල්ලා මම කියන්නේ ඇයි මේ පනත තුලින් බලතල ලැබිලා කියලා කියන්නේ. ඇයි මේ මුදල් මූල්‍ය මොකද මූල්‍ය ප්‍රතිපත්තියනේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මේකෙන් බලතල ලැබිලා කියලා තියෙනවා කියලා කියන්නේ ඇයි? මොකද්ද?
මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකක් තමයි හරියටම හරි. මොකද්ද මේ මූල්‍ය නීති පනතෙන් තමයි මහා බැංකුවේ අරමුණු තියෙන්නේ. දැන් බැංකු පන්ති තුලින් ගත්තොත් මොකද්ද තියෙන්නේ? මහා බැංකු ලාභ ලැබීමට ක්‍රියා කරනවා. මූල්‍ය නීති පන්ති තුල තියෙනවානේ මහා බැංකුවේ අරමුණු විදිහට කිසිසේත්ම මේ මහා බැංකුව ලාභ ලැබීමට කටයුතු කළ යුතුයි කියන්නේ ආර්ථික මිලස්ථායිතාව ළඟා කර ගැනීමට මූල්‍ය ක්‍රමී ස්ථායිතාව ළඟා කර ගැනීමට තමයි මහා බැංකුව ක්‍රියා කරන්නේ. ඒ අනුව තමයි කියන්නේ උද්දමනය පහළ මට්ටමකින් පවත්වාගෙන ගියොත් එතකොට සේවා නියුක්තිය නම් ෆිස්කල් ප්‍රතිපත්තිය තුලින් එන්නේ. නමුත් මේ හැම සාර්ව ආර්ථික දර්ශකයකම යහපත් ප්‍රවණතාවක් පෙන්වනවා නම් අන්න ඒවා තමයි මහ බැංකුවේ ප්‍රගතිය. මහ බැංකුවේ කාර්යක්ෂමතාව පෙන්වන්නේ. නැතුව මහ බැංකුවේ කොච්චර ලාභ ලැබුවද කියලා නෙමෙයි. එතකොට එහෙනම් මේ මූල්‍ය නීති පන්ති තුලින්ම තමයි මුදල් ප්‍රතිපත්තිය කියන්නේ ආර්ථික හා මිලස්ථායිතාව පවත්වා ගැනීම සඳහා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා මේකෙන් කියවෙන්නේ. එහෙනම් එහෙම ගත්තොත් එහෙම මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මහ බැංකුව කරන කාර්යයන් මොනවද? ප්‍රතිපත්ති පොලි අනුපාතික ව්‍යවස්ථාපිත සම්පත් අනුපාත වලට වෙළඳපොළ කටයුතු ප්‍රමාණාත්මක උපකරණ. අන්න එච්චරයි. මහ බැංකුවේ කාර්යයන් විදිහට මහ බැංකු මුදල් ප්‍රතිපත්ති ක්‍රියා මේ ළඟා කර ගැනීමට සිදු කරන කාර්යයන් තමයි මහ බැංකුව මොකද්ද මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් මොනවද ඔය කියන ප්‍රතිපත්ති පොලි අනුපාතික විවට වෙළඳපොළ කටයුතු SRR වෙනස් කිරීම ඊළඟට ණය වල ලිපි සීමා ණය ගලා යන දිශාව ඇතුළත් ප්‍රමාණාත්මක උපකරණ අන්න ඒවා තමයි මහ බැංකුව මේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න යොදාගන්නේ. ඊළඟට ගත්තොත් එහෙම මහ ජනතාවට ඇතිවන දේ මොකක්ද? වාසිය. උද්දමනය පාලනය වෙනවා කියන්නේ රටේ භාණ්ඩ හස්තවල මිල අඩු වෙනවා කියන්නේ. ඒ වගේම ක්‍රය ශක්තිය ආරක්ෂා. හරි ක්‍රය ශක්තිය. එහෙනම් මහ ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් වෙනවා. මේ මහ ජනතාවට තමන්ගේ තීන්දුව తీරන අවදානමකින් තොරව ලබා ගන්න මේ තීන්දුව වලට එළඹීමට හැකියාව ලැබෙනවා. අන්න ඔය වගේ. එහෙනම් ඔන්න බලන්න මේ ප්‍රශ්නවල ස්වරූපය. කොයිම වෙලාවකවත් අපිට කෙලින්ම නෙමෙයි යහන්නේ මෙන්න මේ වගේ. මේ ප්‍රශ්න අපිට පුළුවන් වෙන්නේ මේ පාඩම ඔහේ කතා කරගෙන යෑම තුලින් නෙමෙයි මේවා ඩිස්කස් කරනවා. ඒක නිසා ඒවට හැමෝම ඇක්ටිව්ලි සහභාගී වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මේක සාර්ථක කරගන්න පුළුවන්. එහෙම නැතුව නෝට් එකයි කියුට් එකයි මෙහොම මේක අංක 1 2 3 කියලා මම එහෙම කරන්න කැමතිත් නෑ. මොකද එතකොට ඔයාලට ඒක දැනුම යන්නේ. එහෙනම් දැන් අපි මෙහෙම සාකච්ඡා කරා. දැන් මහ බැංකුවේ කාර්යයක් විදිහට අපි ගත්තා. 4 වෙනි කාර්ය විදිහට බැංකු අධීක්ෂණය. දැන් බැංකු අධීක්ෂණය තුලින් මොනවද කරන්නේ? මහ ජනතාවට ඒකෙන් ඇති වෙන වාසිය මොකක්ද? ඒකට අදාළ අනපනත් මොනවද කියන එක ඔයාලට අවබෝධයක් තියෙනවා. දැන් එහෙම අරගෙන මේක බලාගන්න පුළුවන්. එහෙනම් ඒ වගේ තවත් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා අපි කතා කරමු තැන්වල. අපේ වෙලාව නිසා දැන් මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ වගේ දේවල්.